අයිබෝන් සාහිත්‍ය කියලා කියන්නේ ඕනම ජාතියක ඕනම රටක ශිෂ්ටත්වයේ ප්‍රකාශනය කියලා අවශ්‍ය නම් අර්ථයක් හොයාගන්න පුළුවන්. සාහිත්‍යයට විවිධ අර්ථ නිර්ණයන් තියෙන නිසා අපිට මේ සාහිත්‍ය යනු මේයි එකවරම හොයාගන්නට බෑ. හැබැයි සාහිත්‍යයේ විවිධ ධාරා විවිධ විෂයික කාරණා අපිට තනින් තනින් මතු කරගෙන වෙන්වෙන්ව සාකච්ඡා කරන්න පුළුවන්. ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම වෙනුවෙන් සාහිත්‍ය සහ කලාව වගේම ඉතාම වැදගත් කාර්යභාරයක් කරන ක්‍රියාකාරකම් සහිත ඉසව්වක් තමයි ක්‍රීඩාව. දැන් අපි මානසික ස්වස්ථතාව පිළිබඳව සාකච්ඡා කරනවා. මානසික සුවතාවය පිළිබඳව. ඉතින් ශාරීරික ස්වස්ථතාව පිළිබඳව වේද සාහිත්‍යයේ සිට අපි සාකච්ඡා කරනවා. ශාරීරික ස්වස්ථතාවය එහෙම ශාරීරික නිරෝගීතාවය සහ ක්‍රීඩාව කියලා කියන්නේ සමගාමීව දෙවෙන සමගාමීව සාකච්ඡා කරන කාරණාවන් දෙකක්. ඉතින් කයේ නිරෝගීකම පිණිස මනසේ නිරෝගීකම පිණිස එහෙම නැත්නම් සමස්ත සමාජයේ නිරෝගීකම පිණිස ක්‍රීඩාව කියන සංකල්පයෙන් බැහැරට ගිහිල්ලා දැන් ක්‍රීඩාව පිළිබඳව නව සංවාද සංකතන ලොව පුරාම පවතිනවා. ක්‍රීඩාව එක්ක බැඳුණු සාහිත්‍යයක් අවශ්‍යද? ක්‍රීඩාවට සාහිත්‍යයක් අවශ්‍ය වෙන්නේ ඇයි? ක්‍රීඩා සාහිත්‍ය කියන විෂය අපේ රටේ පවතින ආකාරය කොහොමද? එය විවිධ සාහිත්‍ය ප්‍රවර්ගයන් ඔස්සේ පැතිර තිබෙන ආකාරය පිළිබඳව අපි හිතුවා අද ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහනේදී සාකච්ඡා කරන්නට ඕන කියලා. ඉතින් ඒ සඳහා ධාරා තුනක් නියෝජනය කරමින් ප්‍රවීණයන් දෙදෙනෙක් අපි එකතු කරගත්තා අපේ සාකච්ඡාවට. මහින්ද කුමාර දලුපත මහත්මයාට අයිබෝන්. එතුමන් අපේ ජන සම්මත මූලයන් එක්ක බැඳිච්ච සංස්කෘතික සීමාවන් හොයලා ඒ පිළිබඳව ජන ක්‍රීඩා ඔස්සේ පර්යේෂණයක් කරලා තිබෙනවා. පර්යේෂණ ග්‍රන්ථයක් නිකුත් කරලා තිනවා. ඉතින් ඒ නිසා මේ අපේ උරුමය එක්ක බැඳුණු ක්‍රීඩාවන් පිළිබඳව අපිට ඔබතුමන් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. කමල් දේශප්‍රිය ප්‍රවීණයාට අයිබෝන්. කමල් දේශප්‍රිය කියන නම විවිධ විෂයන් එක්ක අපේ රටේ බැඳිලා තියෙනවා. මම හිතන්නේ අපිට අද විෂය වෙන කාරණාව විද්‍යුත් මාධ්‍යයේ ක්‍රීඩා සාහිත්‍යය වුණාට එතුමන්ට තියෙන ආයතනික අත්දැකීම් එක්ක දැන් විශේෂයෙන්ම එතුමන් සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සමාන අධිකාරීවරයෙක් විදියට කටයුතු කරා. ඒ කාලේ ඉඳලා එතුමන් දැන් ගුවන්විදුලි එක්ක වැඩ කරනවා, වේදිකාව එක්ක වැඩ කරනවා, රූපවාහිනී හැම මාධ්‍යම එකතු වෙලා හැබැයි ඔහු ක්‍රීඩාව කියන විෂය සම්බන්ධයෙන්ොත් ප්‍රවීණතාවයක් දක්වනවා. ඉතින් මම හිතන්නේ අර ක්‍රීඩාව ගැන කතා කරන්න අර සියලු අත්දැකීම් එකතු කරගත්ත කෙනෙක් නිසා ඊටාම හොඳ පැහැදිලි විවරණයක් තොරතුරක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙවි. ඔබතුමන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම භාතිය අර්ථනායක අයිබෝන් භාතිය අපිට හමු වෙනවා විවිධ ක්‍රීඩා පිළිබඳව සාකච්ඡා කරන සංවාද වලදී. මොකද ක්‍රීඩාවත් එක්ක මනෝ උත්ප්‍රේරක ක්‍රියාවලියේ ඔහු ඉන්නවා. ඒ වගේම ක්‍රීඩාවත් එක්ක බැඳුණු සංවාද සභාවල නිරන්තරයෙන්ම ඉන්නවා. ආසන්නම කාරණය තමයි අපේ රටේ තිබුණා සබුද්දි නමින් ක්‍රීඩා සාහිත්‍ය සම්මානවලක් ලංකාවේ පළවෙනි ක්‍රීඩා සාහිත්‍ය සම්මානවල හොඳම ක්‍රීඩා ග්‍රන්ථය වෙනුවෙන් විවිධ විෂයික කාරණා කියන තේමාවෙන් හොඳම ක්‍රීඩා ග්‍රන්ථය වෙනුවෙන් සම්මානය ලබන්නේ භාතිය. ඉතින් ඒ සම්මානයට අපි සුබපතනවා වගේම ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව මුද්‍රිත ධාරාවෙන් සාකච්ඡා කරන්න ඔබව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. මම සාකච්ඡාවට ප්‍රවේශකතනයක් ලබා ගන්න කැමති මහින්ද කුමාර දලුපොත මහත්මයාගෙන් අපි මේ පාරම්පරික සාහිත්‍යයේ ක්‍රීඩාව පිළිබඳව ලියවුණු තැන් නොවේ අපි ලිය නොවුණු තැන් නැත්නම් අලිඛිත ඉතිහාසයේ සිට ක්‍රීඩාව පිළිබඳව සාහිත්‍යයක් ගොඩනගන්න උත්සාහ කරන්න මුල් කතාවට ප්‍රවේශ වෙනවා. ඇත්තටම එක අතකින් වජිර මං පෞද්ගලිකව අපිට ස්තුතිවන්ත වෙමින් මම කැමති කතා කරන්නට හේතුව තමයි මේ කතා නොකරපු ඉසව්ව. මොකද අපිට ඊටාම දිගු අතීතයක් තියෙනවා, ජන සාහිත්‍යයක් තියෙනවා. දැන් අපි සාහිත්‍යය කියනකොට වර්තමානයේ බොහෝ දෙනාගේ අවධානය ඇති වෙන්නේ මේ ලිඛිත සාහිත්‍යයනේ. මුද්‍රිත ග්‍රන්ථ තියෙන ඒ ලිඛිත සාහිත්‍ය. හැබැයි අපිට තියෙන්නේ අවුරුදු දහස් ගණනක පාරම්පරික උරුමයක් තියෙන එක ජන සාහිත්‍ය. ඒතර ජන සාහිත්‍යය එක්ක බැඳුණු විශාල ක්‍රීඩා සමුදායක් තියෙනවා.
හැබැයි ඒ ක්‍රීඩාවන් මේ වර්තමානයේ අපි මේ දකින ක්‍රීඩාවන් නෙමෙයි. ඊට වැඩි වෙනසක් තියෙනවා. මොකද ඒක ජන ජීවිතයත් එක්ක බැඳලා තිබුණේ. සරලව ගත්තොත් අපේ ක්‍රීඩා ගුරුවරයෙක් ඉන්නවා. අවුරුදු 1000ක ඒ කියන්නේ මේක අපේ පෙර රජ දවසේ ඉඳලා ඊටත් පෙර අවධියක ඉඳලා මූලාශ්‍ර වාර්තා වෙනවා. හැම කෙනෙකුටම අපිට ක්‍රීඩා ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරියක් ඇත්තටම ගුරුවරයෙක් නෙමෙයි. ඒ ගුරුවරිය තමයි අම්මා. අම්මා තමයි අපේ පදනම දාලා දෙන්නේ. අපේ මුළු සමස්ත ජාතියකටම ජන ක්‍රීඩාවේ පදනම දාලා දෙන්නේ අම්මා. මොකද අම්මා අපි කවුරුත් දන්නවා බිලිඳෙක් බිහි වුණාට පස්සේ පැදුරේ තියාගෙන කවි කියමින් නලවන. මේ කවි කියමින් නලවන එක ක්‍රියාවලිය. එක ක්‍රීඩාවත් එක්ක සම්බන්ධ නැහැ. ඊට පස්සේ වෙන දේ තමයි අම්මා ක්‍රීඩා කරන්න පටන් ගන්නවා දරුවත් එක්ක. හැබැයි දරුවට ප්‍රතිචාර දැක්වීම විතරයි කරන්න පුළුවන් වෙන්නේ. මොකද එයාට තව වචන බෑ. එයාට කියන්නේ එයා සම්බන්ධ වෙන්න බෑ. හැබැයි ප්‍රතිචාර දැක්වීම තියෙනවා. මම හිතන ක්‍රීඩාවේ වැදගත්ම වෙන කොටස තියෙන ප්‍රතිචාර දැක්වීම. නැත්නම් ක්‍රීඩාවක් කරන්න බැරි වෙනවනේ. එතකොට මෙන්න මේ දක්වන වැඩේදී මොකද කරන්නේ? අම්මා දරුවත් එක්ක සෙල්ලම් කරනවා. කතා කියනවා. කතා කිය හපන් කියලා ඉවරලා ඒ එක එක ක්‍රීඩා කරනවා. ඊට පස්සේ ඒකෙදි මෙන්නේ නිකන් කියන්නකො මොකද කපුටු කාක්කා ගොරක ඩේන් කික අම්මා මේ තාල රිද්ම තියෙනවා. ඒකත් එක්ක මේ ක්‍රීඩාවක් තියෙන. මේ පටන් ගන්න පුංචි දේවල්. හැබැයි අපි අද මෙන්න මේ පුංචි දේ අවධානයෙන් අත්හැරලා. ඒ නිසා අපිට මේකේ තියෙන වටිනාකම දැනෙන්නෙත් නැහැ. අපිට මං හිතනවා ජීවිතේට රිද්මයක් නැත්තේත් ඒ නිසා වෙන්නේ නැති කියලා මම හිතනවා. මෙන්න මෙතනින් පටන් ගත්තට පස්සේ අම්මා පුංචි අත් පොඩි පුවත්තා කිය අම්මා ඒ කවිය ගයමින් ඒ කතාව කියමින් තාල තියෙනවා. ඒතර දරුවත් එක්ක මේ සෙල්ලමක් අම්මා කරන්නේ. ඒකට ප්‍රතිචාර දක්වන දරුවා. ඊට පස්සේ දරුවා ටික ලොකු වෙනකොට අර මොකද්ද 7යි කිය ඊට පස්සේ කවි කියමින් අර ඇවිද්දෝමින් ඔන්න ඊට පස්සේ පුංචි ක්‍රීඩා. ඊට පස්සේ මොකද වෙන්නේ? කකුල දිග ඇරලා කකුල් දෙක උඩ තියාගෙන අම්මා මෙහෙම නලවනවා දරුවෙක්. හරි ඒකත් එක්ක ඒක මේ ක්‍රීඩාවක් කරන්නේ. මොකද මේ ක්‍රීඩාවට අවශ්‍ය වෙන්නේ රිද්මේ. දැන් අපේ කමල් මහත්තයා හරි අපූර්වට කියනවනේ ක්‍රිකට් විචාරිද්දී මේ රිද්මේ තිබ්බේ නැහැ. රිද්මේ බිඳ වැටුණා කඩුල්ල ගියා එහෙම කියන්නේ. ඉතින් අපි හරි ආසාවෙන් අහගෙන ඉන්නවා. මෙන්න මේ රිද්මේ පටන් ගන්න මුල තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ එහෙම ඇවිල්ලා ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? ඒ අර කවි ගායනත් එක්ක පුංචි ක්‍රීඩා ඒ ප්‍රතිචාර දැක්වීම් ටික එහෙම කරනවා. ඊට පස්සේ අනික් දරුවොත් එක්ක පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරනවා. හැම වෙලාවකම වජිර අපිට තිබුණ වැදගත්ම දේ තමයි බිලින්දෙක්. ඒ කියන්නේ පුංචි ගෑනු දරුවෙක් වේවා පිරිමි දරුවෙක් වේවා එයා ක්‍රීඩාව පටන් ගන්න ඊට වඩා පොඩ්ඩක් මෝරපු අයත් එක්ක. මොකද ඒ තමුන්ගේ අයට වඩා ඒතකොට ඒගොල්ලෝ කරන දේ අනිවාර්යයෙන්ම අනුකරණය කරන්න ගත්තා. මෙන්න ඊට පස්සේ ටික අම්මා මොකද කරන්නේ? කෝම් පිට්ටු අනන් ඉඩ දෙනවා. මේ කෝම් පිට්ටු අපි එක දැන් එක කියන්න පුළුවන් නෑ මේ වනික දෛනික ක්‍රියා කියලා නෑ. මේ කෝම් පිට්ටු අතර කවි ගායනා තියෙනවා, තරංග තියෙනවා, රිද්මයකට කරන්න පටන් ගන්නවා. කෝම් පිට්ටු වලින් ඊට පස්සේ මිදුලට බැහැලා මිදුලේ වැලි කෙලියට පටන් ගන්නවා. මෙන්න මේකත් එක්ක ඉරි අඳිනවා. අපේ ජන ක්‍රීඩාවල අපිට මෙවලම් තිබුණ ඉතාම සීමා සහිත මෙවලම් තිබුණා. මේ ඒවත් තියෙන කෝටු කෑලි ටිකක් පුංචි දේවල් අපි ඉදිරියේදී ගැන වෙනම කතා කරමු. එතකොට මේ කුඩා මේ අර ලේහත්තක් වගේ ගොඩනගෙන දරුවට ඔන්න දැන් මිදුලට ආවා. පොඩ දුවන්න පනින්න පුළුවන්. එතකොට එහත් එක්ක පුංචි ක්‍රීඩා කරන්න පටන් ගන්න. ඒ පොඩි ක්‍රීඩා තියෙන. එතකොට කියන්නකො අතෝඩා එක ඔඩ එක තියලා වෙල්ලා කවියක් කියමින් ඊට පස්සේ මොකද අර තියෙන්නේ මේ මොකද අත් එක්ක ඊට පොල් කඩනවා පොල් ගානවා මේ ගෙදර දොර ක්‍රියාකාරකම් ක්‍රීඩාවක් විදියට පටන් ගන්න පටන්. එතකොට ඒක ඔන්න මේ ඊට පස්සේ අර දරුවොත් එක්ක එකතු වෙලා පුංචි මේ සෙල්ලම් මිදුලේ ඉරි ඇඳලා ඒක බට්ට පනිනවා වෙන්න පුළුවන් අට පනිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇතුලේ ගැඹුරු දේවල් තියෙනවා. පොඩි දරුවට ඒක තේරෙන්නේ නැහැ. ඒ දරුවා ආසාවෙන් කටයුත්ත කරනවා. මෙන්න සාමූහිකව සියල්ලත් එක කරන්න පටන් ගන්නවා. අපේ සමස්තයක් විදිහට මේ මම කියන්නේ මේ තාම බාලක අවධිය පුංචි අවධියේදී මේ ජන ක්‍රීඩා පැතිරෙන විදිය. මේ ජන ක්‍රීඩාවල වැදගත්ම දේ තමයි සාමූහිකව සියලු දෙනා එක ක්‍රීඩා කරන්න පුරුදු වෙනවා. ඒතකොට ගෑනු පිරිමි කියලා ભેදයක් නැහැ සාමූහිකයි. සියලු දෙනා එකට එකතු පහදු වෙලා සෙල්ලම් කරනවා. වැදගත් වෙන දේ තමයි මේක ජයග්‍රාහකයයි පරාජයයි දෙන්නම තමුන් බවට පත් වෙනයි. මේ ක්‍රීඩාවක් තියෙන එක විනාඩිය දෙකෙන් ඒක ඉවර වෙනවනේ.
එතකොට දැන් නිකන් කියන්නකෝ අර අත්තාපල් මුත්තාපල් කියන්නකෝ එහෙම කියලා ඉවරලා වයින් වටේ මිදුලේ දුවලා හැංගිලා අල්ලනවා. එහෙම අර දුවනවා කියලා කියන්නේ ඒ ජවය ගන්න පුරුදු කරන. මොකද පොඩි දරුවෙක්ව දැන් අපි හිතමු දැන් ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවක් ගන්න දැන් අන්තර්ජාලයට ගියොත් පේනවනේ දරු ක්‍රීඩකේ හදන විදිය කොහොමද කියලා ඉවරලා මුල බීජයක ඉඳගෙන මේක මෝරලා වැඩෙන එක තැනකට ගේන්න ඕනේ. අපිත් ඒක තිබුණා. හැබැයි අපේ ජාත්‍යන්තර තරඟ වලට යවුවේ නැහැ. ජාත්‍යන්තර ජන ක්‍රීඩා තරඟ නැහැනේ. අපේ ජීවන තරඟයට තමයි මේ පුරුදු කරේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ළමයි දුවන්න පනින්න ඒ සෙල්ලම් කරන්න පුරුදු වෙනවා. ඒතර මේකත් එක්ක බැඳුනේ වැදගත් වෙන දේ තමයි කවි ගායන. කවියකට තාල තියන්න පුරුදු වෙනවා. දැන් අපි නිකන් හිතන්න ලේන්සු හැංගිල්ල නැත්තම් 50 හැංගිල්ල කියලා කියන වටේට පිරිස ඉඳගෙන ඉඳලා කවි ගායනා කරමින් රිද්මයකට නෙමේ කියන්නේ. හරි එතකොට ඒ කොප්පර පිපිඤ්ඤා වෙන්න පුළුවන්, එළුවන් කෑම වෙන්න පුළුවන්. මේ ළමයි සාමූහිකව කරනවා. එතකොට හැමෝම සාමූහිකව එකතු වෙනවා. ඊට පස්සේ අභියෝගය කියන එක හැම වෙලාවකම මොකද මේ ජන ක්‍රීඩා ඇතුලේ තියෙන අභියෝගය. තවත් තියුණු අභියෝගයක් තියෙන. දැන් අපි ගුඩු කෙලියක් වගේ එකට ගියොත් තාරුණ්‍ය අවදි වෙනකොට ඒක වෙනයි අපි වෙනම කතා කරමු. මෙන්න මේ අවදියත් එක්ක මොකද අර ක්‍රීඩාවට පුරුදු වෙන්නේ. එතකොට මේකත් එක්ක ක්‍රීඩා සාහිත්‍ය භාෂාව ඉගෙන ගන්නවා, ප්‍රකාශන ඉගෙන ගන්නවා, කවි ගායනා කියන මේ රිද්මේ මතක තියාගන්න, තාල මතක තියාගන්න. හරි මේ විශාල දැනුම් පද්ධතියක් පුංචි කාලේ එකතු වෙනවා. ඒතර මේ දැනුම් පද්ධතියත් එක්ක තමයි ආසාවෙන් කන්ද අද වැඩිහිටියෙක් ළඟට ගියොත් කියයි මේ දැන් අලුත් පරම්පරාවේ දරුවෝ සෙල්ලම් කරනවාද ඕවද අපි කරේ මේවයි. අන්න ඇයි අපි කරේ මේවයි කියලා කියන්නේ අර අතීත මතකය ආවර්ජනය කරනවා. එතකොට අපේ මනසට තමයි මේක ඇතුළත් කරන්නේ. අපේ මතක ගොන්නටයි ඇතුළත් කරන්නේ. ඒක තමයි වැදගත්. ඔව් ඇත්තටම දැන් ඒ මතක එක්ක මේ දරුවාගේ මතක ශක්තිය, ශාරීරික ක්‍රියාකාරීත්වය මේවා ගොඩනැංවීම ඇතුලේ ජන සාහිත්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ජන සාහිත්‍යයේ විද්‍යුත්ීකාව පටන් ගන්න 1925 මම දන්නා තරම නිවැරදි නම් ගුවන් විදුලිය ආරම්භ වීමත් එක්ක ගුවන් විදුලිය හා බැඳුණු ක්‍රීඩා සාහිත්‍යයක් ආරම්භ වෙනවා. මම කැමතියි අර අපේ මේ අදහස් විසිරුවන්නේ නැතුව මට පුළුවන් නම් ගුවන් විදුලි ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව මුලින්ම අපිට කමල්ලා එක්ක කතා කරන්න. මම හිතන්නේ ඒක ඔස්සේ ගොඩ නැගුණු කතාවට අපිට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඔව් මම හිතනවා දැන් ඔය ක්‍රීඩා සාහිත්‍ය සහ නැත්නම් විද්‍යුත් ක්‍රීඩා සාහිත්‍ය මම හිතන්නේ ආරම්භ වෙන්නේ මේ කොයිලත් මේ මහින්ද මහත්තයා කතා කරන අවුරුදු 1. මොකද ඒ කාලේ ඉඳන්ම රටවට අවුරුදු කියලා වැඩසටහනක් යනවා අලුත් අවුරුද්දට එක තැන් 6කින් විතර නැත්නම් තැන් 5කින් විතර. අපි ගමු තිරුකුණාමලය. ගාල්ල එහෙම නැත්නම් බොහොම දකුණේ පිටිසර අම්බන්තොට ඒ පැත්තේ. ඊට පස්සේ රටමැද අනුරාධපුරය. ඊට පස්සේ වයඹ පළාතෙන් තවත් තැනකින්. අරගෙන මේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන ආකාරය පිළිබඳව ඒ පළාත්වල සිද්ධ වෙන ආකාරය ඒ පළාත්වලට ආවේනිකයිනේ. සමහර චාරිත්‍ර සහ සමහර ක්‍රීඩාත්. ඉතින් ඒවා ගැනත් කතා කරනවා. ඉතින් අර නොදැනුවත්ව හෝ අවුරුද්ද මුල් කරගෙන පටන් ගත්ත විද්‍යුත් කතිකාව දැන් අවුරුදු දවසේ අනුරාධපුරයේ කරන ක්‍රීඩා, යාපනයේ කරන ක්‍රීඩාව, හම්බන්තොට කරන ක්‍රීඩාවන් වෙනස්. එතකොට ඒවා පිළිබඳව ඒවා හා බැඳුණු පුරාවෘත්තයන් සියල්ලම කතා කරන්න පටන් ගන්නවා. එතනින් තමයි පටන් ගන්න. දැන් අපි ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ ක්‍රිකට් වලින් තමයි මේ ක්‍රීඩා විස්තර විචාර පටන් ගත්තේ කියලා. ඒකට හේතුව ඉතින් ක්‍රිකට් ජනප්‍රියම ක්‍රීඩාව නිසා ලංකාවේ. නමුත් වදින ඇත්තටම සිද්ධ වෙන්නේ අතනින්. අතනින් තමයි පටන් ගන්න. ඒකේ විකාශය තමයි ඊට පස්සේ අයි ක්‍රීඩාවකට පමණක් මේක කරන්න බැරි කියලා තමයි වැඩේ පටන් ගත්තේ. හැබැයි ඒකේ ආభాෂය එන්නේ මම හිතන්නේ ඉංග්‍රීසි විස්තර විචාරයත් සමග. ඉංග්‍රීසි විස්තර විචාරය තිබුණා. නමුත් අවසානයේදී කරුණාරත්න අබේසේකරයන්ගේ මැදිහත් වීම නිසා මගේ මතකය සහ මගේ දැනුම හැටියට මුල්ම සිංහල විස්තර විචාරයක් ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්නේ කරුණාරත්න අබේසේකරයන් විසින් පැයක පමණ කාලයක් ආනන්ද නාලන්ද මහතරඟේ විස්තර විචාරයක් ගෙනීම. එතනින් තමයි පටන් ගන්නෙ. ඔහු විසින්ද කරේ. තනියම ඔහු කරේ. ඒ මොකද කරුණාරත්න අබේසේකරයන්ගේ විවිධ වූ කුසලතා අතර ඒ කියන්නේ ඔහු විස්තර කතිකයෙක් හැටියට අති උච්චතම ස්ථානයේ සිටිය කෙනෙක්නේ. ඒ කියන්නේ රාජ්‍ය අවමංගල්‍යයක් වේවා, රාජ්‍ය මංගල උත්සවයක් වේවා ඕනම දෙයක් ඉතාමත්ම බොහොම චතුර විචිත්‍ර කතිකයෙක්.
ඉතින් ඔහු තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාවට මේ විස්තර විචාරය කියන එක හඳුන්වලා දෙන්නේ සිංහලෙන්. ඒක තමයි මේ විකාශය වෙන්නේ. ඊට පස්සේ ඒක තිලක සුධර්මන්ද සිල්වා මහත්තයා පටන් ගන්නවා. ඔහුත් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අපි දැන් කවුරුත් දන්න පාලිත පෙරේරා මහත්තයා ඒක අතට ගන්නවා. ඊට පස්සේ පාලිත පෙරේරා මහත්තයා ගේනවා ප්‍රේමසරය පසිංහ මහත්තයාව. ඊට පස්සේ හේමජිත් ප්‍රනාන්දු මහත්තයා එනවා. ඊට පස්සේ මම එනවා. එහෙම තමයි වෙන්නේ. දැන් කොහොම වුණත් මේ ඒ විද්‍යුත් මාධ්‍ය ක්‍රීඩාව එන්නේ අර අවුරුදු වලින්. ඒ අවුරුදු වලින් තමයි දැන් කොච්චර වුණත් අවුරුදු චාරිත්‍ර ලිපිගනි මොලවන එක නැකතට වැඩාල්ලන එක කන එක අතර වාරේ මිනිස්සු ආසයි අහන්න ඒ තියෙන ක්‍රීඩා ගැන. ඒ ක්‍රීඩාවන් කොහොමද වෙන්නේ? දෝ එළුවන් කන ක්‍රීඩාව වගේ ඒවා හැම අවුරුදු උත්සවත් හා බැඳුණු ක්‍රීඩාවන්. ඉතින් ඒවා පිළිබඳව කතා කරනවා. ඉතින් අපි තාගෙන ඉන්නවා. මට මතකයි මම පුංචි කාලේ එහෙම අහගෙන ඉන්න ගමන් ඉතින් අපි ඒ ක්‍රීඩාවන් අපි ගෙවල් වල කරන්න අපි උත්සාහ කරනවා. ඉතින් එහෙම තමයි මේක එන්නේ. හැබැයි ඉතින් එකම දුර්වලතාවයක් තියෙනවා මේ විද්‍යුත් මාධ්‍යයේ. දැන් මේ මහතුරුන් දෙපළම රචකයෝ ලිඛිතව මේවා සියල්ල සටහන් වෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍ය වදිර ඔබත් මම දන්න පරිදි හුළඟේ යන මාධ්‍යයක්. ගියාට පස්සේ ඉතින් ගියා තමයි. දැන් හැබැයි අර තාක්ෂණ දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය පැමිණීමත් එක්ක YouTube එකත් එක්ක යන්තම් මේවා ටිකක් දැන් පරිහරණය කරන්න නැවත පරිහරණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. නැත්තම් අපි ගුවන්විදුලි විස්තර විචාරයක් කරාට පස්සේ ඉවරයි. ඒක එදා මැට්‍රික ඉවරුණා විස්තර විචාරයත් ඉවරයි. ඒ විද්‍යුත් සාහිත්‍ය සම්පූර්ණයෙන්ම ඉවරයි. නමුත් දැන් මේ ඔය තාක්ෂණ දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය ජාලාත් එක්ක ඒවා නිකන් නැවත අහහ බනින්න පුළුවන්. ඇත්තටම දැන් මේ ගුවන්විදුලියේ මුල් කාලේ අපිට සහභාගී වෙන්න ලැබිච්ච කාලේ කියන්නේ 2000 එක්ක පටන් ගත්ත දශකය ඇතුලේ මේ රටවටා විස්තර විචාරය වැඩසටහනකට මමත් සහභාගී වුණා. කුරුණෑගල පැත්තේ ඈත ගමක මට මතක විදියට මේ අවුරුද්ද දවසේ අර රටවටා විස්තර ස්වදේශීය සේවය හරහා විකාශය වෙච්ච වැඩසටහනකට. ඉතින් ඇත්තටම මේ දැන් ඒ හරහා ගොඩනැගිච්ච මතක තමයි මේ විද්‍යුත් මාධ්‍යයේ ගමන් කරන්නේ. මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර වගේ මට මතක සහභාගී වුණේ. කොහොම හරි මේ දැන් අර රට වටෙන්ම ක්‍රීඩාවේ පණිවිඩ අවුරුද්ද දවසට එනවා. දැන් ඒ ඔස්සේ ගොඩනැගිච්ච සාහිත්‍යයේ සුබ ලකුණු තමයි අපි මේ හැඳින්මින් යන්නේ. දැන් අපි මුද්‍රිත සාහිත්‍ය පැත්තට ආවොත් භාතිය දැන් මුද්‍රිත මාධ්‍ය ඇතුලේ ක්‍රීඩා සාහිත්‍යයට ප්‍රවේශය හදන තැන තමයි මම හිතන්නේ ගුවන්විදුලියෙන් ඇති කරපු මේ ප්‍රබෝධය. නැත්නම් ඉංග්‍රීසි සාහිත්‍යයේ මේක තිබුණද? එහෙම නැත්නම් ලංකාවේ මුද්‍රිත දිනපතා පුවත්පත් සහ සතියන්ත පුවත්පත් වලට කොහොමද මේ ක්‍රීඩාව එන්නේ කියන කාරණය අපි පැහැදිලි කළම ඔබේ අදහස පටන් ගන්නවා. වජිර මෙහෙමයි දැන් මහින්ද මහත්මයා හරි අපූර්ව කතාවක් කිව්වා. ඒ කියන්නේ සමහර විට පොඩි කාලේ ළමයින්ගේ චලනයන් ඒ වගේ දේවල් ක්‍රීඩාවට මේ පස්සේ කාලෙක ඒගොල්ලෝ ක්‍රීඩකයෝ බවට පත් වෙන්නෙම නෑ. නමුත් එතනින් තමයි මේ රිද්ම් එක පටන් ගන්න කියලා. හැබැයි දැන් මොඩර්න් ගේම් එක වෙනස්නේ. වජිර ඒ කියන්නේ දැන් අද වෙනකොට ක්‍රීඩාව කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඒක වෘත්තියක්. එතකොට මම මේකට ප්‍රවේශය ගන්න එක උදාහරණයක් මම පාවිච්චි කරනවා. මම ඔබගේ ප්‍රශ්නට උත්තරේ දෙන්නම්. ක්‍රීඩාව කියන දේ කොච්චර ජීවිතවලට ඒ සංස්කෘතිය සාහිත්‍ය කොච්චර දුරට වැදගත්ද කියන කාරණාව. දැන් අපි ගත්තොත් ලෝකේ ඉන්න හොඳම ජැවලින් ත්‍රෝවර්ස්ලා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෝ එන්නේ ෆින්ලන්තෙන්. ෆින්ලන්තෙන් තමයි හොඳම අඩුම තරමේ ලෝකේ ඉන්න හොඳම ක්‍රීඩකයෝ 20 දෙනා ශ්‍රේණිගත කරොත් අඩුම 10 දෙනෙක් ෆින්ලන්තේ ක්‍රීඩකයෝ. ඔබ දන්නවද වජිර මේගොල්ලන්ව ගේන්නේ කොහෙන්ද කියලා? ෆින්ලන්තේ තියෙනවා එක්තරා ප්‍රදේශයක්. ඒකේ ඝන තද බල විදිහට විල්වල හිම තට්ටුව මිදෙනවා. මේ හිම තට්ටුව මිදෙන ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිකාවත් එක්ක බැඳිච්ච දේ තමයි හිම තට්ටුව හිල් කළා යටින් යන මාළුවට හෙල්ලෙන් ගහනවා. චලනයේ වෙමින් යන මාළුවට හෙල්ලෙන් ගහනවා. මේක දැන් අවුරුදු 10 ගාණක් තිස්සේ ෆින්ලන්තේ මිනිස්සු කරනවා. එතකොට ෆින්ලන්තයේ තියෙන මලල ක්‍රීඩා බලධාරීන් කරන වැඩේ තමයි අර ප්‍රදේශයට ගිහිල්ලා අර පරම්පරා ගණනාවක් තිස්සේ ඥානමය හැකියාව දියුණු වෙච්ච මේ අතේ බාහුවේ බලය දියුණු වෙච්ච වේගය දියුණු වෙච්ච මිනිස්සුන්ව හෙල්සින්කි වලට ගෙනල්ලා එතන තියෙන ජැවලින් ත්‍රෝවිං සෙන්ටර් එකේ මේගොල්ලන්ව ට්‍රේන් කරනවා. ඒගොල්ලෝ තමයි පස්සේ කාලෙක ලෝක ශීරයෝ වෙන්නේ. කනගාටුව අපේ රටේ එක වැද්දෙක්වත් තාම ඔලිම්පික් වල දුන්නෙන් විදින්නේ නැහැ.
ඒ කියන්නේ ආభాෂය අපි ගන්නෙ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් මම ඒක කිව්වේ වෙන කිසිවක් නිසා නෙවෙයි. ලංකාවේ සාමාන්‍යයෙන් ක්‍රීඩා සාහිත්‍ය කියන දේ ගත්තාම මුද්‍රිත මාධ්‍ය කියන දේ ගත්තාම තාමත් එක තැනක කොටු වෙලා තියෙන එක ගැන මගේ පොඩි කනගාටුවක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩා විස්තරය යන්නේ අන්තිම පිටුවේ කමල් මහත්මයා. ඒ වගේම විද්‍යුත් මාධ්‍යවලත් ක්‍රීඩා ප්‍රවෘත්තිය කියලා කියන්නේ අවසානට එල්ලලා තියෙන කෑල්ල. හැලෙන්න නියමිත කෑල්ල. දැන් ඔබතුමා ප්‍රවෘත්ති කියපු කෙනෙක් කියන කෙනෙක් නිසා දන්නවා. ඒ කියන්නේ රටේ පාර්ලිමේන්තුවේ මොකක් හරි සංවාදයක් ඇති වෙච්ච දවසක දේශපාලන සංවාදයක් ඇති වෙච්ච දවසක ඉක්මනටම හැලිලා යන කෑල්ල තමයි ක්‍රීඩා ප්‍රවෘත්තිය කියලා කියන්නේ. ඒක කනගාටුවට කරුණක්. දැන් හැබැයි ක්‍රීඩාව කියන්නේ එහෙම හලන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද මේ සුද්දන්ගේ ක්‍රීඩාව වෙනස් කරපු රටක්නේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ක්‍රිකට්. ඕකේ දැන් මේක ඔය ක්‍රීඩා සාහිත්‍ය සම්මානවලදී මේක ජයන්ත චන්ද්‍රසේකර මහත්මයා පැහැදිලි කරා එතුමාගේ ආරාධිත දේශනයේදී හරි ලස්සනට. නීල් විජේරත්නයන් පොතක් ලියනවා මේ ලංකාවේ ක්‍රිකට් වල ඉතිහාසය පිළිබඳව. එතකොට මේකේ තියෙනවා මේ ලංකාවේ ගහපු පළවෙනි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් ක්‍රීඩා කරපු වෙනත් රටක් එක්ක කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරපු පළවෙනි තරඟය මාලිබෝන් ක්‍රීඩා සමාජය තමයි ලංකාවට එන්නේ. මේ හැබැයි ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ තනිකර සුද්දෝ. එතකොට මේ සුදු ජාතිකයින් එක්ක මේ මාලිබෝන් ක්‍රීඩා සමාජය ඇවිල්ලා කොළඹ ක්‍රීඩා කරලා මේගොල්ලන්ට අතරමඟ හම්බෙනවා දවසක් මේ නිවාඩු දවසක්. ක්‍රිකට් ක්‍රීඩා තරඟවල නිවාඩු දවසක්. දැන් මේ සුදු ජාතිකයෝ ඇවිල්ලා මේගොල්ලෝ මේ රටේ සිරි නරඹන්න නෙමෙයි මේගොල්ලෝ යන් කියන්නේ අවිස්සාවෙල්ලට මේ රබර් වගාවක් බලන්න. දැන් රබර් වගාව නරඹලා ඉවර වෙලා ඊට පස්සේ ඒගොල්ලන්ට විවේකයේ ලැබුණ වෙලාවේ මේගොල්ලන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්න ඕන නමුත් ආම්පන්න නැහැ. ඒ වෙලාවේ ගමෙන් තමයි විසඳුම එන්නේ. රබර් කිරි එකතු කරලා හදාගත්ත ඔට්ටුපාලු බෝලකින් මේ මොකද්ද මේ පොල් ගහක පිත්තක් අරගෙන කපලා ගත්ත බෝලේ මේ බැට් එකක් හදාගෙන සුද්දෝ ඒ වෙලාවේ ගමේ ළමයි එක ක්‍රිකට් ගහනවා කියලා නිල් විජේරත්න මහත්මයාගේ ওই පොතේ තියෙනවා. ඒක සිහිපත් කරා ජයන්ත චන්ද්‍රසේකර මහත්මයා. එතකොට විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණාව තමයි ලංකාවේ ලිඛිත, ඒ කියන්නේ විශේෂයෙන්ම මාධ්‍ය ගත්තාම අපේ මේ මහින්ද මහත්මයා, ඒ කියන්නේ ඉතිහාසයේ ගිරා සංදේශයේ පවා තියෙනවා මේ පන්දු ක්‍රීඩාව පිළිබඳව. හැබැයි මොඩර්න් ගේම් එක සම්බන්ධයෙන් ලොකු උත්තේජනයක් ඇති කරන්න සමත් වෙන්නේ මුද්‍රිත මාධ්‍යවල විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව. මොකද අපි දන්නවා මේ ලෝක මට්ටමේ ක්‍රීඩාවත් එක්ක ගත්තාම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලියේ කලින් ස්වරූපය. ඒ කියන්නේ ක්‍රීඩාව කියන්නේ වජිර ආකාර දෙකකින් සමාජය පෝෂණය කරනවා. එක තමයි රටකට අභිමානයක් ගෙන දෙන්න, පදක්කමක් දිනා දෙන්න තමයි ගොඩක් දෙනෙක් හිතන්නේ ක්‍රීඩාව පාවිච්චි කරන්න කියලා. හැබැයි ඒකම නෙවෙයි ක්‍රීඩාවේ අරමුණ. ක්‍රීඩාවේ ඊට වඩා තව අරමුණු තියෙනවා, ඊට වඩා එහා ගිය උත්තුංග අරමුණු තියෙනවා. මොකද හේතුව ක්‍රීඩා කරන හැමෝටම දිනන්න බෑනේ. හැමෝටම දිනන්න බෑ. හොඳම ශක්තිවන්තයා රිද්ම් එක තියෙන කෙනා ජයග්‍රහණය කරනවා. එතකොට ක්‍රීඩාව ඇතුලේ හැබැයි හැමෝටම ක්‍රීඩා කරන්න පුළුවන්. හැම කෙනෙක්ටම ජයග්‍රාහකෙක් වෙන්න බෑ කියන කතාවක් තිබ්බට මම කියන්නේ ක්‍රීඩා කරන හැම කෙනෙක්ම ජයග්‍රාහකෙක් තමයි. මොකද ওই රිද්ම් එක හරියට අල්ලගන්න පුළුවන් එක තැනක් තමයි විෂය පරිබාහිර ක්‍රියාකාරකමක් විදිහට නම් කරන ක්‍රීඩාව කියලා කියන්නේ. මොකද ක්‍රීඩාව ඇතුලේ මිනිසුන්ට දරා ගන්න පුරුදු කරනවා. ක්‍රීඩාව ඒක කායික දරා ගැනීම වගේම මානසික දරා ගැනීමකුත් තියෙනවා. එතකොට මේ වගේ ගත්තාම මේ ක්‍රීඩාව කියලා කියන්නේ හුදෙක් මේ තරගයක ට්‍රැක් එකකට ගිහිලා තරඟ කිරීම සඳහා කෙනෙක්ව උත්තේජනය කරන දෙයක් නෙවෙයි. ඒක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා තමන්ගේ ජීවිතේ පුබුදුව ගන්න. එතකොට දැන් ක්‍රීඩාව කියන විෂය ඇතුලේ ඔය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ විශේෂයෙන්ම තරඟ තොරතුරු වලට එහා ගිහිල්ලා යමක් ලියවෙන්න පටන් ගන්නනේ විශේෂයෙන්ම ඔය ක්‍රීඩාවට රටක් විදිහට සහභාගී වෙන්න පටන් ගත්තට පස්සේ මේ පිළිබඳ ගොඩක් පුවත්පත්වල වාර්තා වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම මේකේ පිබිදීමක් ඇති කරන්න සමත් වෙනවා යම් තාක් දුරකට නිල් විජේරත්නලා, අශෝක ගුණතිලකලා යම් තාක් දුරකට මේකේ ලොකු පිබිදීමක් ඇති කරන්න සමත් වෙනවා. මොකද ඔලිම්පික් තරඟාවලිය වලට අපේ කණ්ඩායමක් සහභාගී වෙනකොට අපේ මාධ්‍යවේදියෙක් සහභාගී වෙනවා. මම හිතන්නේ අශෝක අයියා, කමල් අයියේ වැඩිම පාරක් ඔලිම්පික් තරඟාවලියට ගිහිල්ලා ඒ ගැන විස්තර වාර්තා කරපු මාධ්‍යවේදීන් ලෝක මාධ්‍යවේදීන් අතරත් ඉස්සරහා ඉන්නවා. ඒ කියන්නේ එක දිගට ඔලිම්පික් තරඟ ආවරණය කරපු කෙනෙක් විදිහට. එතකොට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය මේ වගේ තරඟාවලිය ලැබූ ජයග්‍රහණයන් එක්ක ඒ උත්තේජනයන් එක්ක පෝෂණය වෙමින් තමයි මුද්‍රිත මාධ්‍ය ඉස්සරහට එන්නේ. හැබැයි වජිර මම අර කියපු ප්‍රශ්නේ තාම තියෙනවා. ඒ කියන්නේ තාමත් අපේ අය ක්‍රීඩා සාහිත්‍ය කියන එක කොටු කරගන්න උත්සාහ කරනවා මුද්‍රිත මාධ්‍ය ඇතුලේ තරඟ තොරතුරු වාර්තා කිරීමකට. හැබැයි ඒක නෙවෙයි ක්‍රීඩා සාහිත්‍ය කියලා කියන්නේ. දැන් ක්‍රිකට් ක්‍රීඩකෙක් ඉන්ටර්විව් කරත් කන්න කැමති මොනවාද, අඳින්න කැමති මොනවාද, ඒ වගේ දේවල් තමයි අපි වැඩිපුර දකින්නේ. හැබැයි ඒක පිටිපස්සේ තියෙන කතන්දරේ බොහෝ දෙනා ලියන්නේ නැහැ. අන්න ඒක තමයි ස්පාක් එක මිනිස්සුන්ට දෙන්න පුළුවන්. දැන් පොඩි උදාහරණයක් මම කියන්නම්. එක්තරා කර්මාන්ත ශාලාවක
පවර් ෆේලියර් එකක් වෙනවා. මේ පවර් ෆේලියර් එක වෙච්ච වෙලාවේ දැන් අද දවසේ ඇතුළත නිම කරන්න ඕන ලොකු ඕඩර් එකකුත් තියෙනවා. කළමනාකරු ඔළුව ඇත ගහගෙන කල්පනා කරනවා කොහොමද මේ ඕඩර් එක නිම කරන්න කියලා. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ව හොයාගන්නවා වාසනාවට කෙනෙක් හම්බෙනවා. මෙයා එනවා පවර් බෝඩ් එක ගාවට ගිහලා මෙයා ස්විචස් ටික දිහා බලන් ඉන්නවා. එක ස්විච් එකක් මෙයා අවධානය දැකලා මෙයා ඒක එළියට අරන් ඒකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒක හදලා ටක් ගාලා ප්ලග් කරනවා. ප්ලග් කරාට පස්සේ මෙයාගෙන් අහනවා ගාණ කීයද කියලා. $10,000 ඩොලර්ස් 10000ක් කියලා. ඊට පස්සේ මේ මැනේජර් අහනවා මේ ඔබ එක ප්ලග් එකයි අයින් කරේ. එක ප්ලග් එකයි රිප්ලේස් කරේ. ඇයි $10,000ක් කියන්නේ කියලා. එතකොට මේ මිනිස්සයා කියනවා මෙතන ප්ලග්ස් තියෙනවා 100 ගාණක්. මම $10,000 අය කරන්නේ මේ ප්ලග් එකක් ගලවලා හයි කරාට නෙමෙයි. මේ 100 ගාණෙන් මොකක්ද හරි ප්‍රශ්නේ තියෙන්නේ කියලා හොයාගෙන ඒක හයි කරපු එකට. ටක් ගාලා මැනේජර් චෙක් එක ලියලා දෙනවා. දැන් ක්‍රීඩාව කියන දේ වජිරయ్య මම විශ්වාස කරන දේ තමයි මිනිස්සුන්ගේ ජීවිතේ යා යුතු දිශානතිය තෝරා ගැනීම සඳහා ලොකු පිටුබලයක් සපයනවා. ඒකට සංස්කෘතිය සහ සාහිත්‍ය පුදුමාකාර විදිහට උදව් කරනවා. දැන් අතරම ගත්තොත් මහින්ද මහත්මයා මේ සුගත් තිලකරත්න ගත්තොත් සුගත් තිලකරත්නගේ ජීවිතේ ක්‍රීඩාව දියුණු වෙන්නේ ඔබතුමා කියපු විදිහටම මේ ධාවන පතේ ධාවනය කරලම නෙවෙයි. සුගත් තිලකරත්න හැදෙන්නේ අර තමන්ගේ ගෙදරට යන්න තිබ්බ කන්ද නැගලා වැහැලා. සුසන්තිකා ජයසිංහ හැදෙන්නේ එහෙම. දමයන්ති දර්ශ හැදෙන්නේ එහෙම අම්පාරින්. ශ්‍රියානි කුලවංශ හැදෙන්නේ එහෙම. එතකොට මේ පරිසරයත් එක්ක බැඳිලා තමයි මේගොල්ලෝ ඉස්සරහට එන්නේ. එතකොට රටක ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න බොහොම පැහැදිලිව සංස්කෘතිය සහ සාහිත්‍ය කියන දේ ආభాෂයක් බවට පත් වෙනවා. එතකොට ලංකාවේ වර්තමානයේ මුද්‍රිත මාධ්‍ය ගත්තාම පස්සේ කාලෙක අපි දැක්කා විශේෂයෙන්ම ක්‍රිකට් පෙළ පිබිදීමත් එක්ක සුපිරි ක්‍රිකට් වගේ මැගසින් ආවා. ක්‍රිකට් ලොව කියලා සංග්‍රහාවක් ආවා. මොකද මම ඉස්කෝලේ යන කාලේ මට මතකයි මගේ හිටියා බාප්පා කෙනෙක් NCC ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරපු සංගක්කාරලත් එක්ක. මට බාප්පා එයා මැච් ගහන ෆී එක හම්බුනහම මට රුපියල් 25 වෙනවා ක්‍රිකට් ලොව ගන්න. එතකොට දැන් මම කියලා කියන්නෙම ඒව කියවල උත්තේජනය වෙලා පස්සේ කාලෙක රටේ ක්‍රීඩකෙන් දිනන්න අභිප්‍රේරකෙක් විදිහට වැඩ කරන පටන් ගත්ත කෙනෙක් මගේ පටන් ගම්ම තමයි අර ක්‍රිකට් ලොව. ඒ කියන්නේ උත්තේජනය පටන් ගන්න එතනින්. ඒ නිසා මම මේ ආරම්භයේදී මම ඒ කාරණා ටික කිව්වේ අද වෙනකොට මුද්‍රිත මාධ්‍ය සෑහෙන දියුණුයි. ගොඩක් දෙනෙක් ක්‍රීඩාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ක්‍රීඩා සංග්‍රහව ලේක් හවුස් එක පත්තරේ ලේක් හවුස් එක ප්‍රකාශයට පත් කරපු ක්‍රීඩාව පුළුල් වීමත් එක්ක ක්‍රීඩා සාහිත්‍ය සෑහෙන දුරකට පුළුල් වෙලා තියෙනවා. විශේෂම කාරණාව තමයි අර අද ක්‍රීඩාව තියෙන්නේ කොතනද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රීඩාව දැන් අර සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික තැනකට එහා ගිහිල්ලා අද ක්‍රීඩාව කියන්නේ සෙල්ලමක් නෙමෙයි මේක වෘත්තියක් කියලා කියනවනේ. ඒ වෘත්තීය මට්ටමට එද්දී මේකේ තව වෙන්න ඕනේ කාරණා මොනවද සහ දැනට තියෙන තත්ත්වයන් පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. අපි අද ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරමින් ඉන්නේ ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව. ක්‍රීඩා සාහිත්‍යයක තියෙන අවශ්‍යතාවය. ඒක සමාජීය වශයෙන් ගත්තාම ඒ වගේම ආර්ථික වශයෙන් ගත්තාම අපි පෙර සාකච්ඡාවේ මතුවන විදිහට විවිධ දිශාවන් ඔස්සේ අපිට පුළුවන්කම තිබෙනවා මේ ක්‍රීඩා සාහිත්‍යයේ උපයෝගීතාව සාකච්ඡා කරන්න. මහින්ද කුමාර දලුපත මහත්මයා, කමල් දේශප්‍රිය මහත්මයා, භාතිය අර්ථනායක මහත්මයා එක්ක අපි මේ සංවාදයේ ගොඩනගමින් ඉන්නේ. ඇත්තටම මේ කලින් භාතිය එමත දහස් පළ කරා මේ ඉස්සෙල්ලම හැලිලා යන කොටස තමයි ක්‍රීඩා කියලා. වාසනාවකට අනුග්‍රහයෙක් හිටියොත් ඒ ප්‍රවෘත්තියට දැන් ක්‍රීඩාපුවත් ගෙන එන්නේ කියලා මොකක් හරි අපි අනුග්‍රාහකයෙක් එතන හිටියොත් ක්‍රීඩා ප්‍රවෘත්තිය තියෙනවා කොහොම හරි එක ප්‍රවෘත්තියකින් හරි නැත්නම් ක්‍රීඩා ප්‍රවෘත්තිය සහ සියල්ල හැල්ල යන තැනක තියෙන. මොකද ඒ තරම් මේ සාහිත්‍යයෙන් අපි ඈත ඉන්නේ ක්‍රීඩාව පිළිබඳව ගත්තයින් පස්සේ දැන් අපි ජන ක්‍රීඩා පිළිබඳව කතා කරන්නේ. අපි දැන් එක ක්‍රීඩාවක් අරගෙන දැන් ඔබතුමාගේ ජන ක්‍රීඩා පොතේ ජන ක්‍රීඩා පිළිබඳව පරිශන කරපු පොතේ මේ ඒ ක්‍රීඩාවන් රාශියක් පිළිබඳව තොරතුරු තියෙනවා. දැන් භාතිය අර දුනු විදීම මතක් කරන්නේ. එතකොට ඒ දුනු විදීම වගේ අපිට ආවේනික අපේ ශරීර හැඩය, අපේ පෙනුම, ඒ වගේම අපිට වඩාත් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රීඩා විදිහට හඳුනාගත්ත ක්‍රීඩාවක් සහ ඇයි ඒ හඳුනා ගැනීම සිද්ධ කරේ කියන කාරණාව මම හිතන්නේ මේ පොතෙන් උපුටා අරගෙන පැහැදිලි කරන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඔව් බජට් මෙහෙම මං ඒක පැති දෙකකට යනවා. ඒ විදිහට කිව්වොත් අපි දැන් ගෑනු ළමයිට වෙනම ක්‍රීඩාවන් තියෙනවා. මොකද අපි සමාජය ගත්තාම අපි කුෂික සමාජයක්. ඒතකොට කුෂික සමාජයේදී කුෂිකාර්මාන්තයට ඒ අවශ්‍ය රිද්මයන් ලැබෙන විදිහට තමයි ඒ ක්‍රීඩාවන් පවා සැකසීලා තියෙන්නේ. ඊගාවට තමයි අපි පොඩි ලැජ්ජා බය ඇතුව, ඒ කියන්නේ හිරියොතප් කියලා කියන්නේ. ඒ ලැජ්ජා බය ඇතුව හැදුණු සංස්කෘතික පරිසරය. ඒතර ගෑනු ළමයිට ඒ ශික්ෂණ පරිසරයේ යම් සීමාවන් තිබුණා.
පිරිමි අයට එහෙම නෙමෙයි. පිරිමි අයට තුනේ ජවය සහ එදිය ප්‍රකාශ කිරීම කියන එක. කොටිම කියනවා නම් මේ ක්‍රීඩාව බලපෑවා විවාහයට. වජිර ක්‍රීඩා කරලා තියෙනවා නේද? එහෙනම් විවාහයට අවස්ථාව දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඒවා ඔක්කොම පෙරහැර ගිහිල්ලා ඉවරයිනේ. වජිර බාන්නේ ඒ තාරුණ්‍යයක. දැන් එතකොට දැන් මේ අපි අද කතා කරන්නේ ලෝකයේ තියෙන විවිධ ක්‍රීඩාවන් එක සහ ජාත්‍යන්තර සමාජ පරිසරයකනේ මේ ක්‍රීඩාව කතා කරන්නේ. ඒ පැරණි අපේ සමාජයේදීත් ක්‍රීඩාව මත තමයි ඒ තාරුණ්‍යක ජවය කියන එක තීරණය කරේ. දැන් එතනදී වෙන දෙයක් තියෙනවා. දැන් මම පොතේ කතා බහ කරලා තියෙනවා. අපි සරලව ගමු අංකෙලිය කියලා කියන්නේ. දැන් අංකෙලිය කියන එක දැන් ඒකේ පැති කීපයක් තියෙනවා. එකක් තමයි පත්තිනි දේව පූජාවක් විදියට අංකෙලිය පවත්වන. අනික තමයි ගමක ඉන්න පිරිස හෝ ගම් දෙකක් බොහෝ වෙලාවට උඩුපිල යටිපිල කියලා ගම් දෙකක් සමීප ගම් දෙකක් වෙන් කියන්නේ මේ තරහකට නෙමෙයි කොටස් කරගෙන තියෙනවා. මොකද උඩුපිල අනිවාර්යයෙන්ම පාළඟ ඒ කියන්නේ මේ කන්නගී කියලා කියන්නේ පත්තිනි. ඒතර පත්තිනිගේ ස්වාමියාගේ පිළ තමයි නියෝජනය කරන්නේ. ඒතර කන්නගී නැත්තම් පත්තිනිගේ පිළ මේ යටිපිලෙන් තමයි නියෝජනය කරේ. එතකොට මේ ගමේ තරුණයෝ තමයි මුල් තැන දෙන්නේ. එතකොට ඔන්න අලුත් අවුරුදු කාලේ උදා වෙනවා. අවුරුද්දට පෙර කරන පත්තිනි ක්‍රීඩාව. ඉතින් මෙහිදී වෙන දේ තමයි සස්්‍යකත්වයේ බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි දැන් අපි බෝවන රෝග වසංගත වගේ උදා වෙනවා නම් අන්න ඒ වගේනුත් යසස උදා වෙන්න කියලා මේ වැඩේ කරනවා. ඒතර අංකෙලියේදී වෙන දේ තමයි අංකෙලිය නිකන් කරන්න බෑ වජිර. අංකෙලියක් කරන්න කලින් අංකෙලියට තරුණයෝ තෝරාගන්න තමයි චග්ගුඩු කෙලිය තියෙන්නේ. බලන්න මේ එකිනෙකට බද්ධ වෙන විදිහ. ඒතකොට චග්ගුඩු කියනකොට අපේ හිතන්න පුළුවන් අනේ ඕකේ හැට මෙහාට පැන්න ගුඩු ගුඩු කියලා වෙලා කියන. නිකන් හිතන්න වජිර මේක කබඩි ක්‍රීඩාව. අද දැන් අපේ චග්ගුඩු ඉන්දියාවට ගිහින් ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන කබඩි කියලා. මේ ඒකෙත් තියෙන්නේ කබඩි කියලා එක දිගට කියාගෙන යන්න ඕනේ. ගුඩු කෙලිය කොහොමද තියෙන්නේ? ගුඩු කෙලියේ අපි චග්ගුඩු කෙලියේදී ගුඩු කියලා එක දිගට කියාගෙන ගිහලා එහා පැත්තට ගිහලා තට්ටුවක් දාලා හරි ඇදගෙන හරි එන්නත් ඕනේ, බේරලා එන්නත් ඕනේ. එතකොට මේ හුස්මත් එක්ක තියෙන්නේ. හුස්මත් එක්ක ජවයේ තියෙනවා, අවධානය තියෙනවා, පහර දෙන්නේ වමනාව තියෙනවා. මේ කටයුතු ගොඩක් තමා සතුව තියෙනවා. එතකොට මේ චග්ගුඩු කෙලියත් එක්ක එහෙම එන්න. මේ චග්ගුඩු කෙලියේ ඉන්න දක්ෂයෝ ටික තෝරාගන්න. ඒ දක්ෂයෝ ටික තෝරාගත්තට පස්සේ ඒගොල්ලන්ට තමයි අංකෙලියට හාහා පුරා කියන තාරුණ්‍ය අංකෙලියකට මේ අත්පොත් තියන්න දෙන්නේ. මොකද අං අදිනවා කියන එක පොඩි පිළිවෙත් ගණනාවක් තියෙනවා. නිකන් මං යනවා අං අදින්න කියලා මේ කඩේ ගිහලා සීනි 500 කියන වගේ කරන්න බෑ. ඒකට සූදානම් වෙන්න. එතකොට බලනවා ගමේ වැඩිහිටියෝ බලන්න මේ කොච්චර අර මේ ක්‍රීඩා තාක්ෂණය සහ ඥානියත් අපි තිබුණා. හැබැයි මේ කියන විධිමත් විදිය නෙමෙයි අර ජන සංස්කෘතික ඥානියත් එක්ක. තරුණියෝ තෝරාගන්නකොට චග්ගුඩු කෙලිය ජව සම්පන්න තරුණියෝ තෝරාගත්තා. ඒ තරුණිය තෝරාගත්ත විතරක් නෙමෙයි අංකෙලියට ගන්න කලින් එතකොට ඒගොල්ලෝ අර මස් මාංශ කන්නේ නැතුව පේබෙන්න ඕනේ. ඒ දේවල් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ දිනපතාම චග්ගුඩු කෙලියේ දෙන්න ඕනේ. දින 3ක්වත් අඩුම ගානේ. ඒ කියන්නේ අංකෙලියට පෙර දින 3ක්වත් චග්ගුඩු කෙලියේ දෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවද මේ කරන්නේ? මේ මස් මේවා ඔක්කොම මේ හරියට මේ ශරීරේ පුහුණු කරන එක. අර මේ මොකද වෝම් අප් කරන වැඩේ වගේනේ තියෙන්නේ. ඒතර ඒ පුහුණුවත් එක්ක තමයි හාහා පුරා කියලා එන්නේ. මොකද මේ අං අදින්න ගත්තට පස්සේ උඩුපිලයි යටිපිලයි මේක වරමද්ද තමයි ගන්න ගොඩක් වෙලාවට අරගෙන අදින්නකොට මේ උරපතු ඉරෙනවා. වාසනාවක් තියෙනවා වජිර මම අං ඇඳලා තියෙනවා. ජීවිතේ අං අදිනවා කියලා කිව්වේ මේ අං නෙමේ නැත්නම් අං කියලා හිතෙන්න පුළුවන්. අංග කියන එක තමයි තියෙන්නේ. ඒතකොට ඒක තමයි අංකෙලිය කියලා කියන්නේ. ඒතකොට මේකේ ඇත්තටම මේ ගොඩක් වෙලාවට මෙහෙම කොටස් දෙකක් තියෙනවා. මේ දේවාලේ තියලා අරගෙන ඇවිල්ලා ඒ දෙපල් තියලා හිර කරලා මේක හෙන කන්ද කියන මේක වෙනම වැඩක් අපි උන්නම් කතා කරමු දවසක. හැබැයි රූපතල ඇතුව කතා කරන නැත්නම් මේ වචන කිව්වට තේරෙන්නේ නැහැ. හෙන කන්ද කියන එක එහෙම තේරෙන්නේ නැහැ නේ. කියලා අං බඳින්න ඕනේ. ඊට පස්සේ බැඳලිවලා දෙපැත්තට තියාගෙන අදින්න ඕනේ. ඒ අදිනකොට ඇත්තටම හරි ඒකේ තියෙනවා වජිර බාන්න කොච්චර මේ ක්‍රීඩා තාක්ෂණය කොච්චර දියුණුද කියලා පිරිමි අය විතරයි ගෑනු අය ගන්නෙ නැහැ. එතකොට ඒකේ වෙන දේ තමයි ඇත්තටම හේනි මාමා මුල් වෙනවා. ඒ හේනි මාමා මුල් වෙන්නේ අඹුඩේ ගහන්නට ඕනේ. එතකොට ඒ හේනි මාමා තමයි අඹුඩ ගහන විදිය කියලා දෙන්නේ. දැන් බලන්න මේවා හරිම මේ ගැඹුරු දේවල් මේ සරල කාරණා නෙමෙයි. මොකද වැරදි විදියට අං ඇදෙල්ලි වෙරලා අර හුස්ම අල්ලලා එහෙම අං ඇද්දොත් වෙන දේ තමයි අනිවාර්යයෙන්ම යාගේ අර මේ කෝෂ ඉදිමෙන එක සිද්ධ වෙනවා. හරිද? එතකොට ඒකට වෙනම බෙහෙත් කරන්න ඕනේ. ඒකට තමයි මේ හේනේ. එතකොට හේනේ මාමලට ඒ තාක්ෂණයේ ඥානෙ තිබුණා. එතකොට ඒගොල්ලෝ තමයි අඹුඩ ගහන විදිය මේ ආයත කියන්නේ. සියලු වැඩිහිටියන්ගේ පවා. නිකම් මේ සර්මක් ඇඳගත්ත සර්මෙන් අඹුඩියක් ගත්තා හොව මං ආවා කියලා. එහෙම එන්න දෙන්නේ නැහැ.
හරි මම දැන් අර ඒකේ ඒ වෙනමක නෙමෙයි ඇඟේ ජවය උපරිමයෙන් යොදන දැන් අපි කඹ ඇදිල්ල කියනකොට සරලව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කඹ අදින්න ගත්තට පස්සේ කඹ අදින එකේදී අපි කියන්නේ ඩම් එක දාලා අල්ලනවා එහෙම කියලා කියන්නේ ඒ මුළු උපරිම වැය දාරන එතකොට කොච්චර බලයක් ඉදෙනවද කියලා කියන්නේ. ඒතර ඒව ගැන දැනුම තිබුණා. මේ නිකන් මේ සරල නිකන් එහෙම ක්‍රියාවලින් නෙමෙයි. මේක හරි මේ කියන්නේ විධිමත් සංවිධිත මේ සංස්කෘතික රාමුවක් ඇතුලේ මේ දැනුම ගනුදෙනු කරේ මේක ඇතුලේ. ඉතින් අපි ඒවා එළියේ ඉඳලා බලනකොට අර කුරුළු හැකින් වගේ දකින්නේ නැහනේ. අපි එළියේ ඉඳලා පොඩ්ඩක් බලනවා කෑල්ලක් අල්ලන් කෑ ගන්නවා. ඉතින් ඊට පස්සේ වෙන දේ තමයි වචිර දැන් එහෙම කරලා අං අදින්න ගන්න. ඒතකොට බාන්නේ තරුණියෝ තෝරාගත්තා. ඊට පස්සේ තරුණියෝ අං අදින්න. ඒතකොට ඒගොල්ලන්ට ඉස්සරහා දෙන්නේ පිටිපස්ස නෙමෙයි ඉස්සරහා දෙන්නේ. එහෙම ඇදලා ඒ ජවය බලනවා. ඒ ජවය බලලි වෙලේ දැන් මේක ඇතුළේ හරි වටිනාකමක් තියෙනවා. බොහෝ වෙලාවට පත්තිනිගේ පිළ දිනනවා. නැත්නම් පාලංග පිළ වෙන්න පුළුවන්. පත්තිනි තමයි ගොඩක් වෙලාවට දිනන්නේ. ඒ දින්නට පස්සේ පෙරදුන පිළ පිටිය මැද්දේ ඉඳලා ඊට පස්සේ ඒගොල්ලන්ට ඒකට කියනවා ජල්ලි දානවා කියලා. ජල්ලි දානවා කියලා එකට ඔරේ දාන. එතකොට හැබැයි අර අඹුඩෙන් පොඩ්ඩක් ගලවලා පිටිපස්ස පැත්ත පොඩ්ඩක් පෙන්නලා ඒව තියෙනවා. මොකද මේ ශාස්ත්‍රීයත්වයේ තියෙන්නේ. කොටින්ම මේක ඇතුලේ මේ ලිංගිකත්වයේ හුවා දක්වන්නේ. ඒතර පිරිමින්ගේ තියෙන ඡබේ කොටින්ම කියනවා නම් ඒ ඉස්සරහා පැත්ත පවා පෙන්නනවා. පෙන්නලා හායි හූයි කියලා කෑ ගහලා තාත්තලා පුතාලා ඔක්කොම ඉන්නවා. හැබැයි තාත්තා පුතාට බනින්නේ නැහැ. ඔබ මගේ අම්මෙන් පෙන්නුවයි කියලා එහෙම එකක් නෑ. මොකද මේ දේව පූජාවක් විදිහට ඒ වැඩේ එතනින් ඉවරලා පස්සේ අර පිරිසත් නැකිටවා ගන්නවා. නැකිටලා ඒගොල්ලොත් එකතු වෙලා ජල්ලි දානවා. තරහ මරහ නැහැ. වෛර නැහැ, ඊර්ෂ්‍යා නැහැ. මෙතනදී මේ වෙන්නේ වෙන මොකන්නේ තරුණයන්ගේ තියෙන ජවය සහ එදිය. ඒතකොට ඒක ඇතුලේ තමයි තරුණියෝ ටික බලා හදාගෙන ඉන්න පොඩ්ඩක් ඇහැ ගහගෙන කියාගෙන අන්න අවස්ථාවන් ලැබෙනවා. ඒතකොට හොඳ ජවය සම්පන්න ඉලන්දාරියෙකුට අර අංකෙලියට මුණ දුන්න ඒ දිනපො කණ්ඩායමේ ජව සම්පන්න ඉලන්දාරියෙකුට ගමේ හොඳ නෑම්බියක් පහසුවෙන්ම ගන්න පුළුවන්. ඒකයි මං කිය වජිර ඉතින් අපිට ඒ අවස්ථාව බෑ දැන් වැඩි පවුන කියලා. ඉතින් බලන්න දැන් මේක ඇතුලේ මොකද ඊගාව මේ අර ඵලය ලබන්න ශාස්ත්‍රීයත්වයේ තාරුණ්‍ය ජවය කියන. ඒතර මේ ක්‍රීඩාවත් එක්ක බැඳුන දෙයක් තියෙනවා. ඒතර මේ ක්‍රීඩාවල් අතාරින්න බෑ. දැන් ඒ වගේම තමයි වජිර දැන් මේ ඕකේ තව පැත්තක් තියෙනවා. දැන් තරුණියන්ගේ පැත්ත කිව්වේ නැත්නම් ඒක පරි අසාධාරණයක් වෙනවනේ. තරුණියන්ට දැන් ඔලින්ද කෙලිය තියෙනවනේ. ඔලින්ද කෙලිය අපි කවුරුත් දන්නවා. ඔලින්ද කොළඹුව තියාගත්තා. දෙපැත්තේ ඉඳගෙන ඔලින්ද මේකේ කවි ගායනා තියෙනවා. ඒතර පිරිස ඉඳගෙන තාලානුරූපව කවි ගන්න. ඔලින්ද වලවල් දැන් එහි කියලා කියනවනේ එක පැත්තකට 7යි අනිත් පැත්තට 7යි. මේක පත්තිනි පූජාවක් විදියට යන වලවල් 14ක් තියෙනවා. දැන් වජිරයමයි ඔලින්ද අදිනවා කියන්නේ මැද කොළඹුව තියාගෙන. ඒතර මේකෙදි මොකද්ද කරන්නේ? මෙන්න මේ ඇඟිලි තුඩත් එක්ක තමයි මේ ගනුදෙනු වෙන්නේ. මේ ඇඟිලි තුඩෙන් තමයි ගන්න ඕනේ. ඇට දාගෙන මෙන්න මේ ඇඟිලි තුඩත් එක්ක අපේ පැරණි වෙදමාතුරුන්ගෙන් අහන්න මේ ස්ත්‍රීන්ගේ තියෙන මේ මොකද්ද සංවිධිතාවේ කොච්චරක්ද කියලා. මේක විවාහ ජීවිතයත් එක්ක බලපාන දෙයක්. ඒ සංවිධිතාවේ තමයි මේ පුරුදු කරන්නේ. ඒතර මේවා නිකන් මේ සරලව නෙමෙයි ඒක නැත්තම් දැන් මේ පිරිමින්ට මේ ඔක දෙන්න තිබ්බනේ. දැන් පිරිමිත් අදිනවා තමයි හැබැයි පිරිමින්ගේ නෙමෙයි. ඒක ඇයි මල්වර වෙච්ච යුවතියන්ට අනිවාර්යයෙන්ම ඔලින්ද කෙලිය පුරුදු කරනවා. මල්වර වෙච්ච යුවතියන්ට. ඒතකොට ඒ සංවේදීතාවේ ගොඩනගන. ඒකත් එක්ක තමයි ඇහැ පිළිවෙලකට තියාගන්න එක අය කියන එක. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන සම්පූර්ණම 4 ගුණාකාර තියෙන්නේ. හරිද? එතකොට ඒක හරියට පුරුදු වෙන විදිය. හරිද? ඒ අවබෝධයන් ලබා ගන්න විදිය. තාලයකට කවි කියන විදිය. මේ සියලු දේවල් තිබුණා. ඒ කියන්නේ සරල නෑ. මේ සියල්ල ක්‍රීඩාව ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබුණා. ඔව් දැන් ඇත්තටම දැන් එහෙම බැලුවාම මේ අරමුණක් ඇතුව ඒ ක්‍රීඩාව සකස් වෙලා තියෙනවා. එතකොට මේ ක්‍රීඩාවෙන් අපි ඈත් වෙන්න දැන් අං ඇදීම පිළිබඳව ඔලින්ද කෙලිය පිළිබඳව අපිට තියෙන අනවබෝධය නිසා අපි ඒවයින් ඈත් වුණා. ඒ කියන්නේ ඒවා සාහිත්‍ය විදියට අපිට ආවේ නෑ. දැන් කමල්ලා ඉස්සෙල්ල කිව්වා මේ හුළඟේ යනවා කියලා විද්‍යුත් සාහිත්‍යය. නමුත් ගුවන්විදුලි මාධ්‍යයට පුළුවන්කම ලැබුණා පුවත්පතට බලපෑම් කරන්න සාහිත්‍ය කෙරෙහි අවධානය යොමු කරන්න. මම හිතන්නේ මේ ගුවන්විදුලියේ බලපෑම නේද විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යයට ආවේ සහ ගුවන්විදුලිය ඔස්සේ නේද මේ සාහිත්‍ය ගොඩනැගීමේ ක්‍රියාවලිය සහ ප්‍රේක්ෂකයා ක්‍රීඩා ලෝලියා ආශක්ත කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ. ඔව් විශේෂයෙන්ම දැන් අපි මුල් කාලේ ගත්තොත් එහෙම ඉංග්‍රීසි පුවත්පත්වල අන්තිම පිටුවේ අර වාචික වගේ අන්තිම පිටුවේ ඒ තියෙන්නේ අර ස්කෝ කාඩ් කියන එක. ඒ කියන්නේ ලකුණු පුවරුව දානවා ක්‍රිකට් තරගයක නම් එහෙම නැත්නම් අනිත් තරඟ වලට තරම්ම උනන්දුවක් තිබ්බද කියන සැකය තියෙනවා. මම හිතන්නේ කියන්නේ ජාත්‍යන්තර තරඟ කියන්නේ අපි හිතමු ඔලිම්පික් වගේ ඒවා ඇරෙන්න අනිත් තරඟ පිළිබඳව තරම්ම උනන්දුවක් තිබුණේ නැහැ.
නමුත් සොදු මහත්තුරු ලංකාව හිටපු නිසා එයගේ දැන ගැනීම පිණිස එහෙම එකක් තියෙන්න ඇති. ඊට පස්සේ වෙනකොට තමයි දැන් ඔය ගුවන් විදුලිය ඔස්සේ ක්‍රිකට් විස්තර විචාරය නිසා බොහෝ දේවල් සිද්ධ වුණා වදිරේ. ඒ කියන්නේ කවුරුත් ඕක හිතන්නෙත් නෑ, ඒක කියන්න කැමතිත් නෑ සමහර අය. මට මතකයි දැන් ඔය ගොඩක් එක විස්තර විචාරකයෙකුට එරෙහිව කියනවා මේ සිංහල විස්තර විචාරකයෙකුට එරෙහිව කතාවක් තියෙනවා. 6 පාරවල් දෙකක් එක පිට ගැව්වාම කියලා කිව්වා කියලා. ඒක ඇත්තටම ඒක ඉංග්‍රීසි විස්තර විචාරකයෙන් හදපු කතාවක්. ඒ හැදුවේ මේ අර අපහාස කිරීම සඳහා. දැන් මට මගෙන් අහලා තියෙන එක ඉංග්‍රීසි විස්තර විචාරකේ දැන් අපි කියන්නේ අවුට් වුණාම දැවි ගියා කියලානේ. දැන් දැවිලා පිච්චිලා අලු වෙලා දැන් කෝ අලු ටික කියලා අහනවා මගේ. එහෙම මානසික තත්වයක ඒගොල්ලෝ හිටියේ. දැන් එතකොට ඔය පත්තරවලට දැන් අපි ඉස්සර කතා කරා වගේ දැන් ක්‍රිකට් ලෝව කියලා මැගසින්ස් තිබුණා. ඒත් ක්‍රීඩා කියලා වෙනම පත්තරයක් ආවා. මේ ඔක්කොම ගොඩ නැගුවේ ඇත්තටම විද්‍යුත් මාධ්‍යයෙන් තමයි. කියන්නේ විශේෂම ගුවන්විදුලි. ගුවන්විදුලියෙන් ගොඩනගපු ප්‍රබෝධය. ඒ ප්‍රබෝධය නිසා ඒවා ලිඛිත මාධ්‍යයටත් එන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි. මේ ගුවන් දැන් අපි මුල් කාලේ ක්‍රිකට් අපි හිතමු 70 දශකයේ විතර ක්‍රිකට් ගැහුවේ ලංකාවේ. රාජකීය සාන්ත තෝමස් ආනන්ද නාලන්ද කට්ටිය තමයි ක්‍රිකට් ගැහුවේ. නමුත් ගුවන්විදුලි මාධ්‍ය නිසා ගුවන්විදුලි විස්තර විචාරය නිසා තමයි ගමේ ගොඩේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. ඒක නැහැ කියන්න බෑ කාටවත්. එතනින් තමයි ඔය සනත් ජයසූරියලා එහෙම බිහි වුණේ. දැන් අපි දැන්ට උනත් ගමේ ගියොත් එහෙම ළමයි ටිකක් එක්ක ඔය තියෙන ඉඩක ගහ ගන්නවනේ ටෙනිස් බෝල් ක්‍රිකට් ටික ගහනවමනේ. එතකොට දැන් අපි කොහේ ගියත් අපි දකින්නවනේ යනකොට කොහේ ගියත් ක්‍රිකට් ගහනවා. ඒක ඇති උනේ ක්‍රිකට් විස්තර විචාරය නිසා. සිංහල ක්‍රිකට් විස්තර විචාරය නිසා. ඒක නැහැ කියන්න කාටවත් බෑ. ඉතින් එහෙම තත්වයක් ඇති වෙනකොට පත්තර කන්තෝරු වුණත් කල්පනා කරනවා මේ අපි මොනවාරි ලියන්න ඕනේ මේක. ඒකම බාතිය කිව්ව කතාව. අර මේ තනිකර සරල විස්තරයක් විතරක් ලියන්නේ ඇයි? ඒ ලියන්නේ ක්‍රීඩාව ගැන දැනුමක් නැති අය ලියනකොට. ඒක වෙන්නේ දැන් අපි තුමු ක්‍රිකට් ගැන විශ්ලේෂණයක් ලියන්න ඕනේ. දැන් අපි තුමු තරගයක් කිව්වොත් අපි තුමු ජාත්‍යන්තර ඉන්දියාව ශ්‍රී ලංකාව අතර තරගයක් නිමාවේදී ශ්‍රී ලංකාව පරාජය වුණා කියලා. පරාජය වුණේ ඇයි? පරාජය වෙන්න හේතු වුණ දේවල් මොනවද? ක්‍රීඩකෙක් මුල් කරගෙන නෙමෙයි. ඒ සඳහා බලපෑම් සමහරවිට කාලුගුණික ප්‍රශ්න තියෙන්න පුළුවන්. දේශගුණික ප්‍රශ්නත් බලපාන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාව හරි සියුම් ක්‍රීඩාවක්. ඔය භෞතික විද්‍යාව සෑහෙන්න ගත්ත ක්‍රීඩාවක් නෙමෙයි මේ ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. දැන් අපි කියනවා පිටත දෝලනය, ඉන් ස්විංගින්, අවුට් ස්විංගින් කියන්නේ පිටත දෝලනය, ඇතුළත දෝලනය කියන. ඒකේ වෙන්නේ අර ඝර්ෂණය, වායුගෝලීය ඝර්ෂණය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පන්දුව ගත්තාම ක්‍රිකට් බෝලේ එක පැත්තයි අපි අර හැමතිස්සෙම අර කලිසමේ අතුල්ලලා එක පැත්තයි අපි ෂයින් කරන්නේ. එතකොට දැන් කියන්නේ දෙපැත්තම ෂයින් කරන්නේ නැහැ බෝලේ. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමයි. අවුවන පැත්ත පිය දානවා කියලා. එහෙම නැහැ. එක පැත්තයි පිය දාන්නේ. එතකොට දැන් මේක අරගෙන ඇවිල්ලා දැන් බලන්න දැන් ඕකට තමයි පිටිපස්සේ දර්ශන තිරය කියලා අපි කියන්නේ. දැන් රතු බෝලෙන් ගහනවා නම් සුදු දර්ශන තිරයක් තියෙන්නේ. ඒකේ තියෙන පිටිකරුවට බලන්න බෝලේ බලන්න තමයි තියෙන්නේ. බෝලේ සුදු පහති මේ පසුබිමේ තියෙනකොට බෝලේ එතකොට එයා බලනවා මේ පොලිෂ් කරපු පැත්ත කොයි පැත්තේ තියෙන්නේ මේ පොලිෂ් නොකරපු පැත්ත කොයි පැත්තේ තියෙන්නේ. එතකොට වෙන්නේ පොලිෂ් කරපු පැත්ත මේ පැත්තේ තියෙනවා නම් බෝලේ මෙහෙම වාතයට මුදා හැරියාම මේ පැත්තේ ඝර්ෂණය වැඩි. පොලිෂ් කරලා නැහැනේ. මේ පැත්තේ ඝර්ෂණය අඩුයි. එතකොට මේ බෝලේ මෙහෙම හැරෙනවා. වායුගෝලේ මෙහෙම හැරිලා යන්නේ. දැන් ඒක ඉන්ස්විංග එකක් හැටියට තමයි එන්නේ. ඉතින් ඒක තමයි පිටිකරුව බලන්නේ. දැන් ඕක භෞතික විද්‍යාව නෙමෙයි. ඊට පස්සේ අපි කියනවා අංශක 45ට බැට් එකේ වැදුනොත් අනිවාර්යයෙන්ම 6යි. ඉතින් ඒවා තමයි අපි ඔය ටයිමින් කියලා කියන්නේ කල්යල් බලනවා කියලා කියන්නේ මේ මාර වෙලාව බලලා ගහන එක නෙමෙයි. බෝලේ බැට් එකේ වදින වෙලාව. එතන ඒ කෝණය තමයි ඒ කියන්නේ.
ඉතින් ඒක දැනුමක් තියෙන්න ඕනේ ඒක දැන් ලියන්න හරි. දැන් අපි කියනවා shot selections කියලා. ඒ කියන්නේ පහර හරි පාර තෝරගන්න ඕනේ පන්දුවට. එන පන්දුවට හරි පාර තෝරගන්න ඕනේ. ඒක තෝර නොගත්තොත් තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඉතින් දැන් වෙලා තියෙන්නේ දැන් ඒක දැන් විද්‍යුත් මාධ්‍යයට ඇවිල්ලා තියෙනවා. ඒක කියන්නේ සමහර විස්තර විචාරකයින් දන්නේ නැහැ මේ මොකද්ද වෙන්නේ කියලා. අර අනුකරණය කිරීමකින් කරගෙන යනවා එක්ස්ට්‍රා කවර් එකට පන්දුව ගියා පන්දුව දැම්මා. එච්චරයි. පේන දෙම කියනවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. පන්දුව මොකද්ද ඉන්ස්විංග පන්දුවක්ද ඔෆ් ස්ටම්ප් එකේ ඇයි පතිත උනේ එහෙම කතාවක් කියන්න ඕනේ. ඒ කියන්නේ විස්තරයක් කියන්න ඕනේ. පන්දු යවන්නාගේ අතින් පන්දු මිදෙන මොහොතේ සිට ඒ පන්දු කොතනද පතිත උනේ? එල්ල කරපු පහර මොකද්ද? එතකොට කොතනද ගියේ පන්දුව? එතනදී පන්දුව රැක ගන්නවා. ඒ රැකගෙන නැවත එල්ල කරනවා පන්දු යවන්නාගේ කඩුල්ලටද විකට් රකින්නාගේ කඩුල්ලටද? ඒ සම්පූර්ණ කවේ ඉවර වෙන්න ඕනේ. දැන් රූපවාහිනී කතනයක වුණත් රූපවාහිනී කැමරාවේදී වුණත් කැමරාව කැපෙන පැටර්න් එකක් තියෙනවා. ඒ කියන්නේ කැමරා 8ක් තියෙනවනේ ඒ 8 කැපෙන පැටර්න් එකක් තියෙනවා. ඒ පැටර්න් එක දැන් නම් 20ක් විතර තියෙනවා නේද? දැන් තියෙනවා 30 35ක් තියෙනවා. ඩ්‍රෝන් ෂොට්ස් උත් එනවා. ඩ්‍රෝන් දාලා කරනවා ඒව තියෙනවා. ඉතින් ඒව මම නම් හිතා ඒවට අපි සාමාන්‍යයෙන් කියන්නේ බියුටි කැම්ස් කියලා. ඒවා අර අලංකරණය සඳහා කරන වැඩ. නමුත් තාක්ෂණික සඳහා අවශ්‍ය වෙන අනිවාර්ය කැමරා කීපයක් තියෙනවානේ. ඉතින් ඒකත් කැපෙන්නේ පැටර්න් එකට. පන්දු යවන්නට ඊට පස්සේ අතන පහරට ඊට පස්සේ පහර එලවනවා කැමරාව ලුහු බඳිනවා ඊට පස්සේ මේ වෙනවා ඊට පස්සේ ලෙග් ස්ටම්ප් කැමරා කියලා තියෙනවා. ඒ කියන්නේ රන් අවුට්ද ස්ටම්ප් එකද ගන්න කැමරා තියෙනවා. ඉතින් මේ විදිහට තියෙනවා. ඉතින් මේක ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ විද්‍යුත් මාධ්‍යයේදී. කියන්නේ අපි රූපවාහිනී විස්තර විචාරක ඉඳගත්තාම අපි දැනගන්න ඕනේ කැමරා කැපෙන පැටර්න් එක. නැත්තම් ඒක වෙන කතන්දරයක් කියලා හරියන්නේ නැහනේ. දැන් ඔය ගුවන් විදුලියේ සහ රූපවාහිනියේදී මට නම් මම කැමතිම ගුවන් විදුලි විස්තර විචාරයට. හේතුව මට නිදහස තියෙනවා. නිදහස තියෙනවා මට මවන්න පුළුවන්. මට ගෙදර ඉඳන් අහගෙන ඉන්න බාතියටත් ගෙදර ඉඳන් අහගෙන ඉන්න මහින්ද මහත්තයාටත් චිත්‍ර දෙකක් මවන්න හැකියාව තියෙනවා මට. නමුත් රූපවාහිනියේදී ඒක නෑ. රූපවාහිනියේදී දෙන චිත්‍රය තමයි කියන්න ඕනේ. වෙන දෙයක් කියන්න බෑනේ. දැන් මට පුළුවන් ඕනනම් ගුවන් විදුලියේදී වන්දියවන දුවගෙන ඉද්දිත් මට කියන්න පුළුවන් බල්ලෙක් යනවා ස්ලිප් රීඩර් ආසලින් කියලා. එහෙම කියන්නත් පුළුවන්. කාක්කෙක් ගිලෙන කතාව කියන්න පුළුවන්. එතකොට කොඩි ලෙල දෙන හැටි කියන්න පුළුවන්. මිනිස්සු කෑ ගහන හැටි කියන්න පුළුවන්. ඔක්කොම කියන්න පුළුවන්. පන්දියවන දිව වෙන අතරමැද. නමුත් රූපවාහිනියේදී ඒක කරන්න බෑ. පන්දියවන දුවන්න පටන් ගත්ත ගමන් පන්දියවන්න එක කැමරා එකයි තියෙන්නේ. එතකොට ඒක ගැන විතරයි කියන්න පුළුවන්. ඉතින් ඒ වැනි දේවල් තියෙනවා. ඉතින් ඒ මාර අපි වදිලාහපු ප්‍රශ්නට ආවොත් මේ පත්තරේ නැත්නම් ලේඛන කලාවේ බොහෝ විට ලකුණු පූර්ව පමණක් ලියලා නැත්නම් අපි දැක්ක දේම ලියනවා. උඩ පන්දුවක් දී දැවි ගියා. ඉතින් ඒක අපි දැක්කනේ. ඇයි උඩ පන්දුව දී දැවි ගියේ? ඒකයි ලියවෙන්න ඕනේ. ඒක ලියවුණා නම් ඊට වැඩිය මිනිස්සුන්ට දැනුමකුත් වෙනවා. මිනිස්සුන්ට දැනුමකුත් වෙනවා. මිනිස්සු ඒ ගැන කියවන්න උනන්දුත් වෙනවා. දැන් මම ඊයේ තරඟේ බලාගෙන ඉඳලා අද උදේ පත්තරේ ගත්තාම මම ක්‍රීඩා පිටුව කියවන්නේ නැහැ. අපි ඉස්සර පත්තරේ ගත්තාම කියවන්නේ අනිත් පැත්තට. පිටිපස්ස පැත්තට කියවන්නේ. පත්තරේ පිටිපස්ස කියවන්නේ. දැන් අපි කියවන්නේ නැහැ. මොකද අපි රූපවාහිනිය දැක්කා. මොකක්ද උනේ කියලා. දැන් මට යම් කිසි අවබෝධයක් ක්‍රීඩාව ගැන තියෙන නිසා මම අවබෝධ කරගත්තා මේ මැච් එක පෙරදුනේ කියලා. නැත්නම් මේ මැච් එක දින්නේ කියලා. ඉතින් ඒ නිසා මට ආපහු අර පත්තරයක් අරන් කියවන්න දෙයක් නැහැ. මං හිතනවා ඉදිරියේදී මේ මාතෘ දෙන්න අමනාප වෙයි දන්නේ මේ ක්‍රීඩා සාහිත්‍ය නෙමෙයි මේ ලෝකෙම සාහිත්‍ය වියකී යනවා කියලා. මොකද හේතුව අතේ කම්පියුටරයක් තියෙන නිසා. ජංගම දුරකථනය නිසා දැන් තරුණ පරම්පරාව කිසි කෙනෙක් පත්තරයක් කියවන දැකලා තියෙනවද නිකන් අත ආසාවට. තරුණ පරම්පරාව ඒ කියවන්නේ නැහැ. පොතක් කියවන්නේ නැහැ. ඔවුන් මේකෙත් මේ හැබැයි මේ අතේ තියෙන දේ මහා විශ්වකෝෂයක් තියෙනවා. හැබැයි ඒක වුන් පරිහරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉතින් ඔය මූණු පොතයි Instagram උයි එවැනි නිකන් ඕපදූපයි කියවනවා මිසක්. ඒ නිසා
ක්‍රීඩා සාහිත්‍ය වේවා ඕනම සාහිත්‍යයක් මම හිතන්නේ ඉතාම සුළු පිරිසක් මේකටම අර ලැබී සහ මේකෙම එල්බගෙන ඉන්න අය වැරෙන්න සාහිත්‍ය කියන දේ කෙමෙන් නැතුව යනවා කියන එක. මොකද දැන් අපි හිතමු කාට හරි හිතුනොත් එහෙම දැන් ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ආරම්භ වුණේ මොන කාලෙද? Google ගියා ගැව්වා. එන්න තියෙනවා. එතකොට අර පොත් පෙරලගෙන අරවක් කියන්න ඕනේ නැහැ. ඉතින් ඒ නිසා ඒක තර්ජනයක්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. ඒක විය යුක්තක්ද නැද්ද කියන එකත් මම දන්නේ නැහැ. නමුත් ඒක වෙනවා. ඒක නවත්තන්න බෑ. සාහිත්‍යයේ ක්‍රීඩාව කොතනද තියෙන්නේ? ක්‍රීඩාවට සාහිත්‍යය අවශ්‍යයි. ක්‍රීඩා සාහිත්‍ය නිසා අපිට අත්වී තිබෙන දේවල් ක්‍රීඩා සාහිත්‍ය නැතිවීමෙන් අපට අහිමි වෙමින් යන දේවල් මේ ආදී උතරතුරු එක්ක අපි ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව අද සාකච්ඡා කරන්නේ. අතරම මේ අපේ රටේ ක්‍රීඩා සාහිත්‍ය ගොඩනංවන්නට පුරෝගාමී මෙහෙවර කරපු චරිත සිහිපත් කරමින් ඒ වගේම ඒ ක්‍රීඩා සාහිත්‍යයේ ලියවිය යුතු තැන් පිළිබඳව නැවත නැවතත් මතක් කරමින් මේ සංවාදයට එකතු වෙලා ඉන්නේ මහින්ද කුමාර දලපත මහත්මයා, කමල් දේශප්‍රිය මහත්මයා සහ භාතිය අර්ථනායක මහත්මයා. භාතිය මේ අතරම මේ වටින අදහස් ගලාගෙන එනකොට මට හිතුණා මේ ඒ තැන් වලින් ඔබත් එක්ක එකතු වෙලා චුට්ටක් රටින් එහාට පනින්න ඕන කියලා. ඒ කියන්නේ ලෝකයේ සෙසු රටවල් වල කොහොමද ක්‍රීඩා සාහිත්‍ය ක්‍රීඩාව වෙනුවෙන් උපයෝගී කරගන්නේ සහ ක්‍රීඩා ලෝලියා දිරිමත් කරන්න උපයෝගී කරගන්නේ කියලා ඔබට පුළුවන් මේ වැලේම එල්ලිලා ඉස්සරහට යන්න. ඔව් ඒ අවසරය දුන්නට බොහොම ස්තුතියි මේ වැලේ එල්ලෙන්න. මොකද මේ මම පළයටම වජිර මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම මහින්ද මහත්මයාට ඒ වගේම කමල් අයට. මොකද හේතුව මහින්ද මහත්මයා මට ඊළඟ පොත ලියන්න මාතෘකාවක් දුන්නා. ඒ කියන්නේ මොකද දැන් මොඩර්න් ගේම් එක ඇතුලේ අපි හිතන් ඉන්නවා මේ මොඩර්න් ගේම් එකේ කරන දේවල් මේ මොඩර්නයිස් වෙලා මේ අලුත් සයන්ටිෆික් වර්ල්ඩ් එක ඇතුලේ කරපු දේවල් මේ හොයාගත්ත දේවල් කියලා. නමුත් මහින්ද මහත්මයා කතා කරනකොට මම කල්පනා කරනවා එතුමායි කියපු අර සංස්කෘතිකමය වශයෙන් අපි ක්‍රීඩාව පවත්වාගෙන යන්න පාවිච්චි කරපු උපක්‍රම. අර දවස් ගාණක් පේ වෙන එක. දැන් ඕකම නේද මේ නව යුගයේ ක්‍රීඩකයා ජයග්‍රහණය සඳහා කරන්නේ. පේ වෙන එක. දැන් සතියක් තිස්සේ තමන්ගේ අවසාන කාල සීමාවේ කමල්ලයි මේ තරගයට සූදානම් වෙනකොට අපේ පරිස්සම අපි ඇත්තම කියනවා නම් අපි කලින් දවසේ රෙස්ට් ඩේ එක ආසන්නතම ආබාධයක් වළක්වා ගැනීම සඳහා අරගන්න එක උපක්‍රමයක්. ඒත් මේ දේවල් එකට එකක් බැඳිලා තියෙන නිසා ඔබතුමාට ස්තුතියි. මම ඊළඟ පොත ලියද්දි මම ඔබතුමාව හම්බෙන්න. ඊළඟ කාරණාව තමයි මම මේ කියන්න හදන්නේ වජිර මිනිස්සෙක්ගේ ජීවිතේ ක්‍රීඩාව නෙවෙයි. ඕනෑම දෙයකින් ඉස්සරහට යද්දී අතිශයින්ම වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අද ලෝකේ වටිනම දේ. ඩේටා. තොරතුරු ඒකරාශී කිරීම සහ විශ්ලේෂණය කිරීම ක්‍රීඩාව හෝ වේවා ව්‍යාපාර හෝ වේවා වෙනයම් හෝ ශාස්ත්‍රයක වේවා ඉස්සරහට යන්න හේතුවක් වෙනවා. හරිද? දැන් මම කල්පනා කරේ දැන් කමල් අය අර ඉන්ස්විං එක අවුට්ස්විං එක යන විදිය ගැන කතා කරන්නේ. අද ඉන්න විචාරකෙක් හෝ වේවා කවරෙක් හෝ වේවා ඔය විද්‍යාත්මක සංසිද්ධිය පැහැදිලි කරලා මේ තරම් ලස්සනට කියන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒක පැහැදිලි කිරීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන පුද්ගලයා වගේම ක්‍රිකට් ගහන්න එන්න හිතන් ඉන්න පුද්ගලයාත් සමහර විට හෙට බෝලේ දාද්දී ඔක අනුගමනය කරන්න ඉඩ තියෙනවා. මං කියන්නේ වැඩේ ලස්සන තියෙන්නේ එතන. මොකද data collecting data analyzing කියන එක ක්‍රීඩාවේදී අතිශයින්ම වැදගත්. අපි දන්නවා අපි ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ගමුකෝ. ක්‍රිකට් වල අපි දන්නවා සෙෂන්ස් යනවානේ දවසේ ඇතුලේ. මෝර්නින් සෙෂන් එක යනවා, ආෆ්ටර් ලන්ච් සෙෂන් එක යනවා. ඊට පස්සේ ආෆ්ටර් ටී සෙෂන් එක යනවා, සෙෂන්ස් තියෙනවා. සමහර වෙලාවවලදී කණ්ඩායම් ඉන්නවා පළවෙනි සෙෂන්ස් දෙකම අපි ක්‍රිකට් වලින් කියනවා ලොසේ ලොස් ගහන්නේ. හැබැයි අන්තිම සෙෂන් එක හරියට රීඩ් කරලා ගහනකොට ඒගොල්ලෝ ගේම් එක දිනනවා. හරිද? එතකොට තරගයේ දිනයි කියලා පේන කණ්ඩායම නෙමෙයි අවසානයේ දිනන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් සුප්‍රකට මෙල්බර්න් තරගයේ ලකුණු 107ට විකට් 7යි ලසිත් මාලිංගයි ඇන්ජලෝ මැතිසුයි විකට් එකේ සෙට් වෙනකොට ගොඩක් දෙනෙක් ටීවී වැහුවා. ඉතින් එහාට බලලා වැඩක් නැහැ කියලා. හැබැයි ඊළඟ දවසේ බලනකොට 240 ගහලා. හරි? මං කියන්නේ data analyze කරලා data collect කරලා දිනන මිනිස්සු වැඩ කරන මිනිස්සු දිනනවා. ඕක හරියට ලෝක ක්‍රීඩාව ඇතුලේ වෙනවා. ඒ ලෝක ක්‍රීඩාව ඇතුලේ වෙන දෙයට ලෝක ජනමාධ්‍ය සාහිත්‍යවේදියා ලොකුවට උදව් කරනවා. එකම එක උදාහරණයක් කියන්නද? ඒ කියන්නේ ලගාන් චිත්‍රපටිය ගන්නකෝ. ලගාන් චිත්‍රපටියේ එක වේගපන්දු යවන්නෙක් ඉන්නවා. මේ වේගපන්දු යවන්නගේ වේගපන්දුවට මූණ දෙන්න බෑ සුදු ජාතික පිටිකරුවන්ට. දැන් මෙයාගේ ඒකට මුණ දෙන්න බැරි හේතුව තමයි මෙයා දුවගෙන ඇවිල්ලා
එක තැන නතර වෙලා කීප වතාවක් අත කරකෝල කොයිලා දාන්නේ හිටපු එයාට හිතච්ච තැනදී එයා ඒක දානවා. දානකොට මෙහා පැත්තේ ඉන්න සුදු ජාතික ක්‍රීඩකයා නායකයා මේක බලන් ඉන්නවා තමන්ගේ සමහර පිටිකරුවෝ දැවිලා යනවා. මේක බලන් ඉන්නවා බලන් ඉඳලා මම එක්තරා තැනකදී අලුතෙන් එන පිටිකරුවට කියනවා මෙයා පන්දුව දාන්න කලින් ගාලා සද්දයක් දෙනවා. ඒක රීඩ් කරන්න. දැන් ඊළඟට අර ඉන්දිය පන්දයවන්නට එලෝ ගහනවා මොකද මෙයා පන්දුව දාන්න කලින් ගන්නවා. හරිද? එතකොට මේ ඩේටා කියන දේ කොච්චර වැදගත්ද ක්‍රීඩාවේදී. හරි? මට එක්තරා අවස්ථාවකදී මම කතා කරපු තැනකදී මට ඔය ජාත්‍යන්තර අත්දැකීමකදී එක මාධ්‍යවේදියෙක් මට කියනවා බලගේ මුරලි දුස්ට්‍රයික දාන්න කලින් කරන බිහේවියර් එකක් ඉන්දියන් ටීම් එකේ ඉන්න ඇනලිස්ට්ලා කැච් කරලා තියෙනවා. එයාගේ තියෙනවා මොකක් හරි හිතන්නකො එක්ක කොණ්ඩේ පිය දානවා හරි එයාගේ චර්යාත්මක රට අධ්‍යයනය කරලා ඊළඟට දුස්ට්‍රයික තමයි දාන්නේ කියන එක රීඩ් කරන්න පුළුවන්. හිතන්නකො පන්දියවන්නෙක් ගාව තියෙන හොඳම මෙවලම හොඳම උපක්‍රමය කලින් රීඩ් කරන්න පුළුවන් නම් බැට්ස්මන්ට දැන් මෙයා මේක තමයි දාන්න යන්නේ කියලා. එයා සූදානම් නේ. මම කියන්නේ ඩේටා වල වැදගත්කම මේකයි. දත්තවල වැදගත්කම මේකයි. තොරතුරු විශ්ලේෂණයේ තියෙන වැදගත්කම මේකයි. ඒක නිකන් ලකුණු පුවරුවකින් අර කමලයි කිව්වා වගේ එළියට දාන්න බෑ. මෙතුමන්ලාගේ වටිනාකම තියෙන්නේ ඒකයි. අන්න මම කියන්නේ එහෙම මිනිස්සු නැති වෙලා ගිය දවසක මේක ඉස්සරහට ඇදන් යන්න බැරි වෙනවා. ඒ කියන්නේ ක්‍රීඩා සාහිත්‍ය ලෝකෙන් වියැකෙන්නේ වජිර ඒවා කරන්න ඉන්න මිනිස්සු නැති වෙලා යන නිසා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට දෙපළටම. මම කියන්නේ ඒවා කරන ඒ good practices පවත්වගෙන යන මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සු නැතිව යනකොට ඒගොල්ලෝ කරපු දේවල් කරන්නේ කවුද? මට යෝගානන්ද විජේසුන්දර මහත්මයා කියපු එක ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යයට අතිශයින් ඉහළ සේවාවක් කරපු ක්‍රීඩාවේ හිටපු අතිදක්ෂ දැවැන්ත චරිතයක් නේ යෝගා කියලා කියන්නේ. යෝගාගෙන් ඇහුවොත් ගිහලා ඒක තනිකරම මම කියන්නේ ලංකාවේ ක්‍රීඩා පුස්තකාලය කියලා. ඕනෑම තැනක් ඕනෑම තරඟාවලියක් ඕනෑම ක්‍රීඩකෙක් ඕනෑම තරඟ විධික්‍රමයක් ඇහුවොත් කියන්න දැනගෙන හිටියා. යෝගානන්ද විජේසුන්දර මහත්මයාත් එක්ක මම 2011 අවුරුද්දේ විතර ගිහිල්ලා මගේ සුණු විසුණු කළ අභියෝග පොත පළවෙනිම පොත ලියන්න පෙළඹ වෙන කාලේ. මොකද මම එකක් කියන්න ඕනේ කමල් අයියේ මම ඔබතුමා කිව්ව එක්තරා තැනකදී මේ ගුවන් විදුලියෙන් ආලෝකයක් ලැබුණා කියලා මුද්‍රිත මාධ්‍යයට. මමත් එහෙම ආපු කෙනෙක් නේ. මම මේ ගුවන් විදුලි මාධ්‍යයක ක්‍රීඩා වැඩසටහනක් කරපු කෙනෙක්. දැන් අපි ගත්තොත් ලක්හඬේ නුවන් මම කියවර කමන්නේ නුවන් අයියා. එතකොට හිටියා ඒ වගේම ඔය විද්‍යුත් මාධ්‍යයේ හිටපු හඬ මුසු කරපු බොහෝ දෙනාම තමයි පස්සේ කාලෙක මේ මුද්‍රිත මාධ්‍ය බැට්නේ කතරට දිව්වේ. ඒ චරිත. එතකොට දැන් ඒගොල්ලෝ යමක් කරා බොහොම පැහැදිලිව ඇවිල්ලා මුද්‍රිත මාධ්‍ය ඇතුලේ. ඉතින් මම කියන්න හදන්නේ යෝගානන්ද විජේසුන්දර මහත්මයා කියපු එක දෙයක් තිබුණා. මම එතකොට මේ කාරණාව කිව්වා. ඔබතුමන්ලා නැතුව ගිය දවසක මේක කරන්නේ කවුද? මගේ පිටත් තට්ටුවක් දාලා අහන උඹ තරුණයෙක් නේ. ඇයි උඹට මම නැතුව ගිය දවසට මගේ තැනට එන්න බැරි? ඇයි මේව ගැන හොයන්න බැරි? ඇයි මේ බැට්නේ කරන් දුවන්න බැරි? දැන් මම ওই සම්මානෙ දිනාගත්ත වෙලාවේ යෝගානන්ද විජේසුන්දර මහත්මයාගේ බිරිඳ ඇවිල්ලා Facebook එකේ කමෙන්ට් එකක් දාලා ගිහිල්ලා තිබුණා. යෝගා අද හිටියානම් වාතිය පුදුම විදිහට ඔයාගෙන සතුට වෙනවා කියලා. ඒ කියන්නේ මේක බැට්නේ කරන් දුවන්න පරම්පරාවක් හදන්න ඕනේ. එතකොට ඒ පරම්පරාව හැදෙන්නෙත් කොතනින්ද? අර මාධ්‍යයේ අපි දැනට කරන දේවල් වලින්ම තමයි. අපි ලියන දේවල් වලින්ම තමයි. එතකොටනේ මිනිස්සු ඒකට ආස වෙන්නේ. එකම මේ බරි අර මේ අර අපි මතු කරන් හිටපු කාරණේදී තව චූටි ඔබේ අදහස් දක්වීමට පොඩි එකතුවක් දැන් ඔය ගොඩක් ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ දැන් ඔබ ඉන්දියානු කණ්ඩායම ගැන කිව්වා. ඒ වගේ මේ සාහිත්‍ය පිළිබඳව උනන්දුවක් තියෙනවා නේද? දැන් විශේෂයෙන්ම දැන් ඔබ චිත්‍රපටයක් මතක් කරා. දැන් ඉන්දියාව ගත්තාම පස්සේ චිත්‍රපට ගණනාවක් හදනවා මේ ක්‍රීඩා සාහිත්‍ය නම් වාලන විශේෂයෙන් ඩංගල් වගේ චිත්‍රපට, ගෝල්ඩ් වගේ චිත්‍රපටි, චක් ද ඉන්දියා. ඔව් ඒ වගේ චිත්‍රපට මේ ඔවුන්ගේ අර බාහුබලයත් එක්ක ඔවුන්ගේ සම්ප්‍රදාය කොහොමද ඉස්සරහට රංගී කියන පණිවිඩය ගෙනියන. දැන් ගෝල්ඩ් කියන චිත්‍රපටය අක්ෂය කුමාර රංගපාන චිත්‍රපටය හොකී ක්‍රීඩාවෙන් ඔවුන් දිනුවේ කොහොමද කියන එක. දැන් මේ වගේ සාහිත්‍යයක් ලෝකයේ විවිධ තැන්වල මතුවෙමින් නිර්මාණය වෙමින් තියෙනවා නේද? තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම මෙහෙමයි දැන් අපි මම කියන්නේ ඔකෙදී අර ක්‍රීඩාව දැන් හුදෙක් සෙල්ලමට කරන දෙයක් නෙමෙයි මේක වෘත්තියක්. එක පැත්තකින්. අනික් දේ තමයි ක්‍රීඩාව කරන්නේ සැබෑ ලෙසින්ම ජීවිතේදී. ශක්ති සම්පන්න වීම සඳහා සහ ජීවිතයේ ජයග්‍රහණ වලට යන්න පුළුවන් ශක්තිමත් මිනිස්සු හදා ගන්නටයි කියන කාරණාව. ජනගත කරන්න පුළුවන්කම තියෙනවා නම් එහෙම තැනක ඔය විදිහේ දෙයට ලොකු ඉල්ලුමක් තියෙනවා. දැන් ඒ නිසාම තමයි ඉන්දියාවේ දැන් තමිල්නාඩුවෙන් පටන් ගත්තාම උතුරු ඉන්දියාව වෙනකම් මේ රෙස්ලිං වලට අදාළව චිත්‍රපටි 8ක් විතර හැදෙනවා. 8ක් 10ක් විතර හැදෙනවා.
ඉතින් දැන් අපි ගත්තොත් රග ක්‍රීඩාවට අදාළව ස්ප්‍රින්ග්බොක්ස්ලා කොහොමද 95 ලෝක කුසලානය දිනුවේ කියන එක නෙල්සන් මැන්ඩෙලාගේ මැදිහත් වීම රටක නායකෙක් ක්‍රීඩාවට කොහොමද දායකත්වය දෙන්න ඕනි කියන කාරණාව ගැන කියපු හරි ලස්සන චිත්‍රපටයක් තමයි ඉන්වික්ටස් කියන්නේ. ඒක එක්තරා තැනක මහින්ද මහත්මයා මේ නෙල්සන් මැන්ඩෙලා සාකච්ඡා කරනවා තමන්ගේ ආණ්ඩුවේ ක්‍රීඩා බලධාරියත් එක්ක. එතනදී මේ ක්‍රීඩා බලධාරියා පෙන්නනවා පොඩි ඇනලිසිස් එකක්. පෙන්නලා කියනවා මේ ඇනලිසිස් එකේ හැටියට මඩීබා කියන්නේ මැන්ඩෙලාට මඩීබා අපිට ලෝක කුසලානේ දිනන්න බෑ. අපි අර දවසන් පූර්ව තරමින් එළියට යනවා. අපි මේ කරන කැම්පේන් එක සාර්ථක වෙයිද දන්නේ නැහැ. ඒ වෙලාවේ මඩීබා කියන දේ තමයි ඇනලිසිස්ලා කියපු විදිහට උඹයි මමයි තාම ඉන්න ඕනේ හිරේ. හැබැයි අපි දෙන්න එළියට අවිල්ලා අද මම මේ රටේ ජනාධිපති උඹ ක්‍රීඩාවේ බලධාරියා. සැලසුම හදන්න. අපි ඇනලිසිස්ලා පරද්දමු. සහ ඒක ඇතුලේ සුදු ජාතික මිනිස්සු සහ කළු ජාතිකයින් අතර අවුරුදු ගාණක් තිබ්බ මේ වර්ණ ගැටුම නිමා කරන්න දේශපාලන මැදිහත් වීම ක්‍රීඩාවක් උපයෝගී කරගෙන කරේ කොහොමද කියන එක නෙල්සන් මැන්ඩෙලා කොහොමද ඒක කරේ කියන එක කියන්නේ ක්‍රීඩාව පාවිච්චි කරන්න පුළුවන් කොයි වගේ තැන්වලටද ජාතියක් අතර ජාතියක සංහිඳියාව හදන්න මේක මම කියන්න ඕනේ මුලින්ම ඒ කියන්නේ ඒ චිත්‍රපටය බලන්න කියලා මම ආරාධනා කරනවා මොකද ඇහැට කඳුළු උනනවා පිරිමියෙකුට උනත් කොහොමද මැන්ඩෙලා වැඩ කරන්න කියලා. ඒ කියන්නේ ඇත්තටම ඒ ටීම් එකට ස්ප්‍රින්ග්බොක්ස් ටීම් එකට දිනන්න ඕන කරන ඉන්ස්පිරේෂන් එක එන්නේ මැන්ඩෙලාගෙන්. මැන්ඩෙලා තමයි නායකත්වයේ පාඩම උගන්වන්නේ. ඒ චිත්‍රපටයේ රූපරාම වලින් හරි ලස්සනට ඒක පෙන්නනවා. මුලින් මේ අවසාන මහා තරගයට එනකොට සුදු ජාතික පොලිස් නිලධාරීන් දෙන්නෙක් ක්‍රීඩාංගණයෙන් එළියේ ඉඳගෙන ගුවන් විදුලියේ විස්තර කථනයට සවන් දෙනවා. කළු ජාතික කොල්ලෙක් ඇවිල්ලා මේ වෙලාවේ මේ ගුවන් විදුලියට ලං වෙනකොට පොලිස් මෝටර අතේ අර සුදු ජාතිකේ කනට ගහලා එලවනවා පොලිස් කාර්යයක්. ඊට පස්සේ දැන් දකුණු අප්‍රිකානු කණ්ඩායම දිනනවා. දිනලා ඉවරලා මේකේ දැන් ෂොට්ස් කැපෙනවා එළියේ කොහොමද මිනිස්සු මේක සමරන්නේ කියලා. අර කළු ජාතික කොල්ලාව කරේ තියාගෙන පොලිස් කාර්යෝ දෙන්න නටනවා. මම කියන්නේ ක්‍රීඩාවට කරන්න පුළුවන් පදක්කම් දිනන එක මිනිස්සු ශක්තිමත් කරන එක විතරක් නෙමෙයි වජිර. රටක සංහිඳියාව හදන්න පුළුවන්. බෙදිලා වෙන් වෙලා හිත් තැලිලා තියෙන මිනිස්සු එකට එකතු කරන්න පුළුවන් වෙන මුකුත් අවශ්‍ය නැහැ ආසන්නතම උදාහරණේ ජැෆ්සන් ස්ටැලියන්ස්ලට වැඩිපුරම සපෝට් කරන්නේ කවුද දැන් අර අපේ දෙමළ ජාතික සහෝදරයා පොඩි කොල්ලා එනකොට ෆේස් වැඩිපුරම සපෝට් කරේ කවුද මුරලි වෙනුවෙන් වැඩිපුරම ජයഘോഷාන නැගුවේ කවුද මම කියන්නේ මේක හරි අපූර්ව දෙයක් වජිර තාම හැබැයි මම මේ දේ කියනවා රාජ්‍ය මට්ටමින් හෝ මේක තාම හරියට අවබෝධ කරගන්න නැහැ ක්‍රීඩාවට දෙන්න ඕනේ තැන ඒ කියන්නේ මම විශ්වාස කරනවා ක්‍රීඩාව කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතේ මහින්ද මහත්තයා කියන අවියෝජනීය දෙයක්. ඒක කඩන්න බෑ, බිනින්න බෑ. පොඩි කාලේ ඉඳන් චලනයන් මෝෂන්ස් වලට පුරුදු වෙලා අපි ඇහැ වුණත් ගෙනියන්නේ නෙමෙයි. මේ බෙල්ල හරවන්නේ අපි මූවමන්ට්ස් අපි සියල්ල මේ මෝෂන්ස් වලටනේ. ඒකට ක්‍රීඩාව කියන්නේ මෝෂන් එකක්. ඒකට ඒක අපි හරියට අල්ලගත්තේ නැත්තම් ඒකෙන් ක්‍රීඩා සාහිත්‍ය විතරක් නෙමෙයි මෙතුමා කියපු විදිහට. සාහිත්‍ය විතරක් නෙමෙයි රටත් ගිලෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඔව් ඇත්තටම මේ පහුගියදා පැවැත්වුණු LPL තරඟාවලිය පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. මම දන්නේ මම LPL තරඟාවලියේ මට කිව්වොත් වටිනම කොටස පිළිබඳව විනාඩි 5කට වටිනම කොටස ලඝු කරන්න කියලා විනාඩියකට ලඝු කරන්න කියලා මම ගන්නේ ජැෆ්නා ස්ටැලියන්ස්ලගේ කතාව. ඒ දක්ෂ ක්‍රීඩකයා ඔහුගේ මතුවීම හරහා අපිට ඇතිවන මිත්‍රත්වය. මම හිතන්නේ මේ මිත්‍රත්වයේ පාලම ගොඩනගන්න මේ උත්සාහය ඉතාම වැදගත්. මොකද හේතුව දැන් මුරලිදරන් එන්නේ යුද්ධ කාලේ කොළඹේ ඉඳලා මතුණා කියලා කියන්න පුළුවන්. නුවරින් මතුණා කියන්න පුළුවන්. හැබැයි මේ ක්‍රීඩකයා ඒ පීඩාකාරී අත්දැකීම විඳගෙන ඔවුන් එක්ක ඒ කාලේ ඉඳලයි මේ සමාජයට මුහු වෙන්නේ. එතකොට අර්ජිනී සිවලිංගම්වත් මතක් කරන්න. ඔව් ඒක තමයි. නෙට්බෝල් මේ ක්‍රීඩාවට තියෙන පුළුවන්කම. එතකොට දැන් මිරිකල් ඔව් ජැෆ්නා ස්ටැලියන්ස් එකේ ඔය විජේකාන්ත් විශ්වනාත් විතරක් නෙවෙයි තව ක්‍රීඩකයන් 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාත් දැන් කොළඹ ඇවිල්ලා මේ කණ්ඩායම සමග එකට හිටියේ. එතකොට අර ඔකේ වඩාත්ම සිත් ගන්නාසුළු දර්ශනයක් මගේ මතකයේ දැන් මොකක් මැකිලා යන්නේ නැහැ කවදාවත්. මොකද ඔහු දකුණතින් පාදක පන්දු යන ක්‍රීඩකයෙක්. එතකොට ජැෆ්නා ස්ටැලියන්ස් එකේ ඉන්න පළපුරුදුම සහ හොඳම පාදක පන්දු යවන ක්‍රීඩකයා වනිදු හසරංග. වනිදු මේ පන්දු යවනකොට පන්දු වර 4 යවනකොට ඔහුට පන්දුවෙන් පන්දුව ළඟට ගිහිල්ලා උපදෙස් දෙනවා. ඒක හරිම ඒකනේ අවශ්‍ය වෙන්නේ.
අර කොළු වැටිය කියලා මට කියවෙන්නේ මිනිහත් ඉතින් හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ පන්දු යවනවා. ඉතින් ඒක හරීම මේ ඇහැට නිකන් පොඩි කඳුලක් ලගින හැඟීම් බර දෙයක් ඒක. ඉතින් ඒක තමයි පවත්වාගෙන යන්න ඕනේ. ඉදිරියටත් ඒක ගේන්න ඕනේ. ඔව් ඇත්තටම දැන් ඒ පණිවිඩ දැන් සාහිත්‍ය වුණ මෙතෙන්ට දැන් මේ කතාවල් මතු කරන්න දැන් නැත්තම් මේ සාහිත්‍ය නැත්තම් මේ කතාබහ ගොඩනැගෙන්නේ නැහැ. ඒතර ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව අපි කතා කරනකොට දැන් ආයෙත් මම මහින්ද මහත්තයා ගාවට යනවා 2018 මම දන්න විදිහට The Miracle Season චිත්‍රපටය ඇමරිකාවේ වොලිබෝල් කණ්ඩායමේ නායිකාව මිය යනවා. හැබැයි නායිකාව මිය ගියයින් පස්සේ කොහොමද කණ්ඩායම ජයග්‍රහණය කරන්නේ චිත්‍රපටයේ කියනවා. දැන් භාතිය වගේ උදාහරණ බොහොමයක් දුන්නා. දැන් අපිට උරුම ක්‍රීඩාවන් පිළිබඳව කතා කරනවා. දැන් අපි අපේ ජාතික ක්‍රීඩාවක් ගැන අපි කතා කරනවා. ඒ ජාතික ක්‍රීඩාව ගැන හරියට හොයාගෙන ගියාම ප්‍රශ්නකාරී දේවල් සෑහෙන්න තියෙනවා. එතකොට මේ ඇයි දුනු විදීම අපේ ජාතික ක්‍රීඩාව උන්නේ නැත්තේ? ඇයි වොලිබෝල් එහෙම නැත්නම් අත්පන්දු ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව උනේ? මේවායේ නාමකරණ පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. එතකොට මේ අර මේ හැකිතාක් අපිට මුල් තියෙන තැන් වලින් ක්‍රීඩාව පිළිබඳව කතා කිරීමේ වටිනාකම කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණාව මතු කරන්න මම ඔබතුමාට ආයෙත් ආරාධනා කරනවා. ඔව් ඇත්තටම බිය යුතුම දේ ඒක අපිට වෙච්ච ගැටුමක් තියෙනවා. ගැටලුව තමයි දැන් අපිට බ්‍රිතාන්‍ය පාලන අවධියේ තියෙන බ්‍රිතාන්‍ය පාලන අවධියේදී අපේ කියන්නේ සාම්ප්‍රදායික තිබෙන ක්‍රීඩාවේ ජවය සම්පූර්ණයෙන්ම අතු ගාලම දානවා මේ පොළවේ. ඊට පස්සේ අපිට ඒක නැති වෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයින් පුරුදු කරපු ක්‍රිකට් වගේ සහ අනිකුත් පන්දුද ඒ ක්‍රීඩා ඔක්කොම එන්නේ ඒගොල්ලෝ අපිට පුරුදු කරපුවා. ඉතින් අපි ඒව පස්සේ නරඹන්න. අදටත් ඉන්නේ නරඹන්න. ක්‍රීඩකයෝ නැහැ. මෙන්න මේක ලොකු ගැටලුවක්. ඉතින් මේකේ ගැටලුවට වෙන්න පදනම තමයි බ්‍රිතාන්‍ය පාලන අවධිය වෙනකොට ඒගොල්ලෝ හඳුනා ගන්නවා වජිර ඒගොල්ලන්ට තිබුණ ලොකු කියන්නේ අධිරාජ්‍යවාදීන්ට ලොකු හිසරදයක් තිබුණා. අපේ අයට ආයුධ මොකුත් නැහැ. නිරායුධ වෙනවා. හැබැයි පොඩි තට්ටුවක් දෙකක් දානවා. අන්තිමට කඳුරට ගිහිල්ලා එක්ක ලේ වමනේ යනවා නැත්තම් මැරලා වැටෙනවා. මේක මොකද්ද? මේක හොයාගෙන යනකොට තමයි ඒගොල්ලෝ දැන් බොහෝ දෙනා කියන මේක අංගම් කියලා. අංගම් යම් ප්‍රමාණයකට තිබුණ අංගම් නෙමෙයි අපිට තිබුණේ ඉලංගම්. මොකද ඉලංගම් තමයි අපේ ක්‍රීඩාව. එතකොට අපිට ඉලංගම් මඩු තිබුණා. තනතුරු තියෙනවා. අදටත් අපේ කොච්චර ඉන්නවද ඉලංගම් තිලක කියලා වාසකම තියෙන කොච්චර පරම්පරා ඉන්නවද කියලා හොයලා බලන්න. එතකොට ඉලංගම් තිලක විතරක් නෙවෙයි ඉලංගම් අධිකාරම් ඉලංගම් මුහන්දිරම් එහෙම කියන විශාල පිරිසක් ඉන්නවා. මොකද රාජ්‍යත්වයට එක්ක බැඳුණු විශාල ඒ කියන්නේ ඉලංගම් සම්ප්‍රදායක් අපිට තිබුණා. ඒව පාරම්පරිකව ආවේ. හැම මිනිහටම ඉලංගම් සෙල්ලම් කරන්න බෑ. ඉලංගම් මඩු වෙනම තිබුණා. ඒතර බ්‍රිතාන්‍ය පාලන කාලේදී මේක අඳුනගත්තට පස්සේ අපේ සියලුම ඉලංගම් මඩු ටික ගිනි දාලා පුච්චනවා. පුච්චන විතරක් නෙමෙයි. ඔවුන් ඊට පස්සේ සියලු දෙනා පිරිමි අයව වෙඩි තියලා මරනවා. ගෑනුවේ වෙඩි තියන්න බෑනේ. හැබැයි ඒගොල්ලෝ ඒ වැඩි කළා. ඒගොල්ලෝ ඒක පිරිමි ගොඩට account එක දාලි වෙලා කරපු දේ තමයි තරුණ සියලුම මේ ඉලංගම් පරම්පරාවල ගෑනු කියන්නේ තරුණ ළමයි ටික ඝාතනය කළේ. ඒ ඝාතනය කරන්න හේතුව තමයි ජානවලින් මේක එළියට යන්නේ කියන එක ඒගොල්ලෝ තේරුම් ගන්නවා. ඉලංගම් දැන් මගේ තාත්තා ඉලංගම් සෙල්ලම් කරන කෙනෙක් නා. එතකොට මට බෑ වෙන පරපුරක කෙනෙක්ව විවාහ වෙන්න. මං අනිවාර්යයෙන්ම ඉලංගම් පරපුරක කෙනෙක් එක්ක විවාහ වෙන්න. මොකද ජානගතව තමයි උරුමයන් එන්නේ. රිද්මයන් මේ සියල්ලෙන්නේ ජානගතව. ඒ නිසා අපේ පැරණන්ට ඒ අවබෝධය තිබුණා. ඒක සම්පූර්ණම අතුගාලම දැම්ම. ඊට පස්සේ අපිට අනිකුත් දැන් එහෙම අපේ තිබුණේ සාමූහික පොදු ක්‍රීඩා විනා දැන් ඔය කණ්ඩායම් බෙදලා එහෙම කරන ක්‍රීඩා අපිට තිබුණේ නැහැ. දැන් එල්ලේ වගේ ක්‍රීඩාවක් අපිට නැහැ. අපිට එහෙම ක්‍රීඩා නැහැ. මේ අපේ සංස්කෘතික පදනමත් එක්ක බැඳිච්ච මේ ජන ජීවිතය පෝෂණය කරගන්න අවශ්‍ය විදිහේ ක්‍රීඩා තිබුණා. සටන් ක්‍රීඩාවන් විදිහට තිබුණා. අපිට තිබුණේ බරපතල විදිහේ සටන් ක්‍රීඩා. ඒවයි පරම්පරා කීපේ විතරයි පවත්වාගෙන ගියේ. දැන් අපි පටල ගන්න තැන තමයි මේ වජිර ගොඩක් දෙනා කතා බහ කරනකොට ලෝකයේ ක්‍රීඩාවන් එක්ක අපිට ඉස්සරහට යන්න බෑනේ. ඇයි එහෙම කියලා? අපිට යන්න බෑම තමයි. මම නම් බය නැතුව කියන මොකද මම ක්‍රීඩා කරපු කෙනෙක්. මම රග ගහලා under 13 ඉඳලා +15 වෙනකන් ක්ලබ් එකේ ශ්‍රී කරා. ඒතර මම ඒ කාලේ රග ශ්‍රී කරා. ඊට මම විශ්වවිද්‍යාලය ඇවිල්ලා ශ්‍රී කරා. පස්සේ ඒකේ ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ ක්‍රීඩාව දාන්නේ නැහැ. ඒගොල්ලෝ ජර්සියෙන් තමයි බිමට දානවා. මම ඒක කරන්න එපා කියලා. ඒ ගැටුමත් එක්ක ක්‍රීඩාව අතහැරියා. අද වෙනකන් රග නැහැ එහෙම මේ ඉස්සරහ දතක් දාලා තියෙන්නේ. හරි මේ අත කැඩිලා තියෙන්නේ. යනකොට පැත්ත පාතෙලා තාමත් තියෙන්නේ. ඒ ජවයක් අපේ තාම තියෙන. අදටත් උදේට දුවනවා. එංගේ හයිය තියෙනවා. ඒ ක්‍රීඩාව ඇතුලේ ආපු දේවල්. ඒතකොට මේ ක්‍රීඩා සාහිත්‍යයත් අපිට බලපාපු විදියකුත් තියෙනවා. දැන් පෞද්ගලික මගේ ජීවිතය ගන්නවා ක්‍රීඩා පත්තරේ. ක්‍රීඩා පත්තරේ නිත්‍ය සමාජිකයෙක් ඒ පුරුද්ද කොච්චරද කියනවනම් වජිර ක්‍රීඩා පිටුව තමයි ඉස්සලා කියවන්නේ.
අදටත් ඔබට දැන් මම පුවත්පතක් ගත්තොත් මගේ ළමයි දෙන්න පවා hina වෙනවා. හරිද කන පිටින්ද කියවන්නේ කියලා. අදටත් පත්තරයක් ගත්තොත් මං අන්තිම පිටුව කියවලා තමයි මේ පැත්තට එන්නේ. ඒක මගේ පුරුද්දක්. ඒ පුරුද්දාවේ ක්‍රීඩාවත් එක්ක. මොකද අර ක්‍රීඩා පිටුව කියවන්නේ එහෙම එකක්. ඒතර ක්‍රීඩා මේ පත්තරේ බලපාපු ඉදි කොච්චරද කියනවනම් මගෙත් එක්ක හිටපු සාමූහික අපේ කණ්ඩායම. මොකද මම කුරුණෑගල. අපිට මේ ලොකු සම්පත් තිබුණේ නැහැ. හැබැයි ක්‍රීඩා පත්තරේ මැද පිටුවේ යනවා හරි ලස්සන ෆෝකල පින්තූර යනවා. ඉතින් මගේ ගෙදර බිත්තියේ මගේ අම්මා තාම ජීවිතයෙන් අතර ඉන්න ඇහුවොත් ඔබට කියාවේ ගෙදර බිත්ති පුරාම තිබුණේ ක්‍රීඩා පින්තූර වලින් තමයි තිබුණේ. හැබැයි ඒවා හරි වැදගත්. මොකද අර ක්‍රීඩාවකදී ජවය කියන එකත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මේ මානසිකත්වෙ හිම ඉන්න ඕනේ. ඉතින් මම මේ කියාගෙන ආපු කාරණේ වජරේ ඕනම ඒ කියන්නේ අංශු බිහි වෙන්නේ විදියට අපිට සමාජයක් විදියට ගත්තාම වජරේ එකක් තමයි අපි හඳුනාගෙන නැහැ ක්‍රීඩා කිරීමට සුදුසු උදවිය කවුද? ඒකවල කොහොමද මතු කරගන්න පුළුවන්? දැන් අපි යන්නේ මේ ක්‍රිකට් එක්ක විතරනේ. දැන් අපිට ටිකක් හරි එල්ලිලා ඉන්න තියෙන එකම සාධකේ මම කියන්නේ වොලිබෝල් ලංකාවේ ජාතික ක්‍රීඩාවද කියන එකේ ගැටලුව මටත් තියෙනවා. අපිට එහෙම ජාතික මට්ටමේ ක්‍රීඩාවක් තිබුණේ නැහැ. මොකද අංගම් වත් එහෙම නැත්නම් අංකෙලිය ජාතික ක්‍රීඩාව කරන්න බෑනේ. හරි දැන් මේ වගේ ගැටලු ගොඩක් තියෙනවනේ. අපිට එහෙම ක්‍රීඩා තිබුණේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා අන්තිමට එල්ලුණා වොලිබෝල්. වොලිබෝලේ ගම් මට්ටමේ ව්‍යාප්ත වොලිබෝල් ව්‍යාප්ත කරේ කවුද? බ්‍රිතාන්‍ය පාලකයෝ. බ්‍රිතාන්‍ය පාලකයන් ඇයි වොලිබෝල් ගමට ගෙනාවේ? වොලිබෝල් ගමට ගෙනාවේ ගමේ තිබුණ සාමූහිකත්වය බිඳින්න. අනික සියලුම දේවල් අතහැරලා වොලිබෝලේ වට ගොඩ නැගුවා. ඒක මොකද අපිට තිබුණේ සමාජ සංස්කෘතික පදනම තියෙන පන්සලත් එක්ක. ඒ පන්සලත් එක්ක තිබුණ එක අයින් කරලා ඒගොල්ලෝ වෙනම ගමේ වෙනම මේ තැන් හැදුවා. හදලිවල දුන්නා. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ වෙනම දේශපාලන ක්‍රියාවලිය. ඒක තමයි ලංකා පුරාම ගියේ. ඒකෙන් වොලිබෝල් ගමට ගියා. ඉතින් අපේ යට හරි ලේසි මේක මේ අතින් ගහන්නත් පුළුවන්. බෝලේ උඩ යනවා. කණ්ඩායම් පිටින්නත් ලේසි. වැඩි විය දන්නේ නැහැ. ඉතින් ඔන්න ඕ කාරණාත් එක තමයි අපිට ආවේ. ක්‍රිකටුත් ගමේ තියෙනවා. දැන් අර කීවා වගේ ඇත්තටම අපිට අවුරුදු කාලෙහිම ගමේට අපි වෙල් ක්‍රිකට් කියලා කියන්නේ මොකද අපි කන්න කැපුවට පස්සේ වෙල් අයිති ආ මොනවන්නේ හොඳට මේ ලියදී ඉඩකඩ තියෙනවා සෙල්ලම් කරනවා. ඉතින් එතකොට අර මේ ගොඩක් වෙලාවට මගෙත් එක මාමා කෙනෙක් හිටියේ මේ මාමා ගන්නේ මේ පොල් පිත්ත තමයි ගන්න. ඒ ගන්න පොල් පිත්ත සුළුපටු නෑ. ඒක මහ විශාල මේක හැඳි ගන්න පුළුවන් දිග පොල් පිත්ත. ඉතින් කොහොමද බෝල් කරන්න කියන්නේ? බෝල් කරන්න නම් බෑ. හරිද? ඉතින් ඒ ඇතුලේ තමයි රහ තියෙන්නේ. ඉතින් උන්දට අපි බැට් එකක් දුන්න මොකද්ද මේක කියලා අර ගන්නේ පොල් පිත්ත තමයි. ඉතින් ඒ වාදින පාරකට ඉතින් 6 තමයි ඉතින් මෙයාම දෙවලුත් නෑ. හරිද? මම කියන්නේ මේවා අර ජනගත වෙච්ච විදිය, ඒ ගම් වලට බලපාපු විදිය, ඒ විතර හැබැයි කෙටල් සාහිත්‍යයක් පෝෂණය වෙන්නේ නෑ. සාහිත්‍ය නෙමෙයි. අර පවත්වාගෙන යන ක්‍රියාකාරකම් විතරයි නෙවෙන්නේ. සාහිත්‍ය පෝෂණය වෙන්න නම් දැනුම තියෙන්න ඕනේ, විග්‍රහ කිරීම තියෙන්න ඕනේ. දැන් අර කතා කරනකොට කමල්ලා හරි අපූර්ව වැඩක් කියනවනේ. දැන් මේ නව තාක්ෂණයත් එක්ක එනවනේ ෆෝන් එකටනේ අපි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේකට මං හිතන්නේ ක්‍රීඩා සාහිත්‍ය අපූර්වට ගෙනියන්න පුළුවන්. සාහිත්‍ය කියන්නේ මේකේ තියෙන වටිනාකම සහ විග්‍රහ කිරීමේ ගුණය කියන එක මෙන්න මේ පොඩි ක්ලිප්ස් විදියට මේවා එන්න ඕනේ. දැන් අපි ඒකට සූදානම් නෑ. දැන් උතන තමයි ගැටුම තියෙන්නේ. තාක්ෂණයට දොස් කියලා වැඩක් නැහැ. දැන් අපි දැන් අද ලේඛනය ඇත්තටම අද ලේඛන කියවන්නේ නැහැ. දැන් විශ්වවිද්‍යාලේ මට්ටමේ ගත්තත් ළමයින්ට මොකක් හරි දෙයක් පැවරුමක් දුන්නාම ඒගොල්ලෝ ෆෝන් එකකින් එක්කෙනෙක් කොපි කරගන්නවා අර පිටු ටික. ඊට පස්සේ ඒක ඔක්කොටම බෙදනවා. ඒක තමයි පහුදාගෙනල්ලා පෙන්නන්නේ. දැන් ඔකට බැනලා වැඩකුත් නැහැ. හරිද? මේක ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් මේවා ඇතුලේ තියෙන ප්‍රශ්න තමයි අපි සාහිත්‍යයක් පෝෂණය කරන්න. හැබැයි සාහිත්‍ය පෝෂණය කරන්න මේ යන තාක්ෂණයත් එක්ක එකට ගැලප ගන්න නැත්නම් ඈඳ ගන්න අපිට බැරි වෙලා තියෙනවා. මෙන්න මෙතන තියෙන චින්තනයේ ගැටලුවක් තියෙනවා. ඒකෙදි තමයි බාතියලා වගේ අයගේ මේ අවශ්‍යතාවයේ මේ බරපතල විදිහට තියෙන. ඒ වගේම තමයි කමල්ලායට තනි දැන් වැඩි කෙලවෙනවනේ කියලා පැත්තකට වෙලා ඉන්න බෑ. මං කියන්නේ දැන් මේකට මැදිහත් වෙන්න ඕන. ඒ මැදිහත් වෙලා මේ දැනුම සම්පාදනය දැන් නිකන් හිතන්න කමල්ලාය ක්‍රිකට් ගැන ඔය කියපු දේවල් දැන් අතර මුළු ලංකාවම අප්පුඩි ගැවේ මත හදවතින්ම සතුටු වෙන දෙයක් මේ ජප්නා ඒ කණ්ඩායමේ මේ හරි අපි ඇත්තම කිව්වොත් දැන් දෙවෙනි මුරලිදරන් කියලානේ කියන්නේ. දැන් එහෙම එකක් බලන්න එක හරි වටිනවා මිනිස්සු ආදරය කරන විදිහ. දැන් මේව ඇතුලේ ඒ කොහොමද ඒ ක්‍රීඩා කරන විදිය ඒක වටිනාකම මෙන්න මේ පොඩි දේවල් දැම්මොත් මිනිස්සු මේක බෙදා ගන්න කැමතියි. දැන් අද ලොකුවට කියවන්නේ මහා පතරංග පල්ලහැලි කියවන්නේ මේ වගේ මේ ලෙජර් බුක් සමාජය ඉවරයි. හරි දැන් ඔක්කොම මේ ඇඟිලි දෙකෙන් අනින එක තමයි තියෙන්නේ. ඉතින් ඕක දැන් අපිට නවත්තන්න බෑනේ. මොකද ලෝකයේ හැඩ ගැහුණු තැනින් අපිත් හැඩ ගැහිලා හැබැයි අපිට දැන් තියෙන මෙන්න මේ රික්තය පුරවන විශාල රික්තයක් තියෙනවා. රූප තියෙනවා ඥානය නැහැ දැනුම නැහැ. අපේ කාර්යභාර වෙනවා වජිර
මං කියන්නේ මං ක්‍රීඩා විචාරකයෙක් නෙවෙයි. මේ විචාරකයින්ගේ කාර්යභාරය වෙනවා විචාරාත්මක තොරතුරු ටික සම්පාදනය කරන්න. ඔව් දැන් ඇත්තටම දැන් ක්‍රීඩාව විචාරාත්මක වරගෙන දැන් වොලිබෝලේ පිළිබඳ ප්‍රශ්නාවෙන් පස්සේ වොලිබෝල් ජාතික ක්‍රීඩාව කියලා කොහෙවත් නීති පොතක නැහැ ලංකාවේ. නීතියක සම්මත වෙලා නැහැ. එහෙම සංස්කෘතිකමය පරිසරයක් වොලිබෝලයත් එක්කත් නැහැ. එතකොට මම දන්නේ මහින්ද මහත්මයාගේ කතාව ඒකට තියෙන මේ තොරතුරු එතුමන් ඉදිරිපත් කරාට දැන් අපිට හොයාගෙන ගියයින් පස්සේ එහෙම නීතිමය ගතියක් නැහැ සංස්කෘතිමය සීමාවක් නැහැ. මොකද දැන් එක්කෝ අරතර මේ පිහිනුම් වුණා නම් තව හිතන්න පුළුවන් වැව්වල පීනුවා කියලා. දැන් දුනු විදීම අපේ ජාතික ක්‍රීඩා වුණා නම් කියන්න පුළුවන් අපේ පාරම්පරික තැනකින් එනවා. එතන වජර චූටි දෙයක් තියෙනවා. මේ දුන්න වගේ දෙයකට අපේ පොදු සමාජයේ කැමති නැහැ. ඒකවල කියන්නේ මේක වැද්දන්ගේ. එහ වැද්ද තමයි මේක අයිතිකාරය ලංකාවේ එහෙම කියනවා. හැබැයි ආචාර්ය වලට කැමතියි. ඔව් හරි. එතකොට එහෙම කියන්නේ. එතකොට ඒවක් ගන්න කැමති නැහැ. දැන් මම මේ කමල්ලයි ගාවට එනවා ආපහු මේ සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරනකොට දැන් ඇත්තටම මේ ක්‍රීඩාව ඉතාම වැදගත් බව ඔබ ඉතාම හොඳින් දන්නවා. මොකද දැන් ඔබ හිටපු බැංකුවේ සෙලාන් බැංකුවේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ බහුතරයක් හිටියා. එතකොට මේ ආයතනගත වෙනකොට ක්‍රීඩකයා කෙරෙහි අවධානය වැඩියෙන් යොමු කරා. විශේෂයෙන්ම ආයතන වලට බඳවා ගැනීමේදී. මොකද නායකත්ව ගුණාංග, පිරිස් පාලනය මේ ආදී උදේවල් එක්ක. දැන් තව එකක් දැන් අපිට ජාතික ක්‍රීඩාවක් නැති වුණාට අපිට මේ ජාතික ක්‍රීඩාවක් කියලා වොලිබෝලය ගේන්න සහ මේ අපිට මේ ක්‍රිකට් කියන එක දැන් අපෙන් ඇහුවොත් එහෙම මොකද්ද හොඳම ක්‍රීඩාව කියලා ක්‍රිකට් කියන තැනට ගේන්න සාහිත්‍ය නේද උදව් වුනේ. ඒ කියන්නේ මේ ඒ සාහිත්‍ය ප්‍රබෝධය තමයි මේ තරම් මිනිස්සු ක්‍රීඩාවට ලං කරේ. එතකොට සාහිත්‍යයට නේද තියෙන්නේ වගකීම ක්‍රීඩාව ප්‍රචලිත කරන්න. ඔව් දැන් මෙහෙමයි. ඕක මේ අපි කතා කරලා දැන් ඔබ වජිර කිව්වා එක තැනකදී මේ වොලිබෝල් ජාතික ක්‍රීඩා වුණාට ඉතින් ඇත්තටම ජාතිය පිළිගන්නවද ඒක? ඔව් සංස්කෘතිමය වශයෙන් පිළිගන්නවා. එහෙම එකක් තියෙනවානේ. නමුත් ඉතින් කවුරු හරි ඇහුවොත් කැමති මොකද්ද ඔයා කැමති ක්‍රීඩා? ක්‍රිකට්. 90ක් 95ක් කියන්නේ ක්‍රිකට් කියලා. ඒක ගොඩ නැගුණේ ඇත්තටම ගුවන්විදුලියේ. ඒක නැහැ කියන්න බෑ කාටවත්. මෙහෙම එකක් තිබුණා දැන් අපි පුංචි කාලේ. ඒ කාලේ ඉංග්‍රීසි විස්තර විචාරය විතරයි තිබුණේ. මගේ පුරුද්දක් තිබුණා. එක්සයිස් පොතක් අරගෙන මේ ගුවන්විදුලිය යන ඉංග්‍රීසි විස්තරය අහගෙන මට හොඳට මතකයි ඒ කාලේ ගැව්වා ඩොක්ටර් බඩි රීඩ් කියලා මේ ඕපනින් බැට්ස්මන්. එයා ගාන එක මම ලකුණු කරනවා. 1යි කොමාවක් දානවා 4යි කොමාවක් ලකුණු කරලා එහෙම තමයි මගේ කැමැත්ත ක්‍රිකට් වලට එන්නේ. ඒ නමුත් අර ගමට ඒක තිබුණේ නැහැ. ගම ඉංග්‍රීසි අහන්නේ නැහනේ. අපි හොඳ වෙලාවට අර කොළඹ පදිංචි වෙලා හිටියින්දා ඒක ඇහුණා. පස්සේ ගුවන්විදුලියේ සිංහල විස්තර විචාරය පටන් ගත්තට පස්සේ තමයි මේ පුබුදුව ඇති වුණේ. ඒ පුබුදුව නිසා තමයි ශ්‍රී ලංකාවේ හැම තැනකින්ම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ මතුවෙන්න පටන් ගත්තා. වචන එකතු වෙන්න පටන් ගත්තා. වචන එකතු වෙන්න පටන් ගත්තේ. ඒකෙත් සෑහෙන කාර්යභාරයක් කරා මහාචාර්ය විනී විතාරණයන්. එතකොට මුලින්ම කරුණාරත්න අබේසේකර තමයි ඔය එක එක වචන දැම්මේ. ඊට පස්සේ අපිට යෝජනාවක් ආවා හෙළ බස් සහදාරන්නන්ගෙන් මේ හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචන. සිංහල අභියෝගයක් වුණ නැද්ද මේ ක්‍රීඩාව දැන් විශේෂයෙන්ම දැන් ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් ඉංග්‍රීසි පාරිභාෂිත වචනත් එක්ක යන්නේ. අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඔය ක්‍රිකට් ක්‍රීඩාව ඉංග්‍රීසි භාෂෙන් විස්තර කරන්නේ ලේසි සිංහලට වඩා. මොකද ඒකේ ඉංග්‍රීසිමනේ තියෙන්නේ. ඉතින් එතකොට ආවා ඔය දැන් බේල්ස් වලට කරටි කියලා දාන්නේ. ඉතින් ඒක හරිම පොඩි විහිළු සාගත කතාවක් ඒක. සිලි පොයින්ට් මෝඩ තුඩ ස්ලිප් ඇවිල්ලා ලුහුට්ටන්න. එතකොට ලුහුට්ටන්නු 3 දෙනයි ලුහුට්ට 3යි. අගලි කියන එක ඇල. එහෙම කියලා ආවා. ඉතින් ඒක හරි විහිළුවක්. එහෙම මං හිතන්නේ මේ භාෂාවක් අපි ඉංග්‍රීසි ක්‍රීඩාවක් ගත්තාම මේ මුළු ඉංග්‍රීසි ක්‍රීඩාවම පරිවර්තනය කරන්න ඕනේ කියලා. දැන් ක්‍රිකට් දැන් කවුද නොදන්නේ මිඩ් ඔෆ් කොහෙද ඉන්නේ කියලා? කවුද නොදන්නේ මිඩ් ඔන් කොහෙද ඉන්නේ කියලා? කවුද නොදන්නේ කවර් එක්ස්ට්‍රා කවර් මිඩ් ඔෆ් මිඩ් ඔන් ස්ක්වයර් ලෙග් කවුද නොදන්නේ ෆයින් ලෙග් මේ තමයි ෆයින් ලෙග් වලට දාලා තිබුණු ඒ දීලා තිබුණු වචනය සියුම් පය. ඒවා හරියන්නේ නැහැ. මම කියන්නේ ඒක වෙනමම කෙනකින් ආපු එකක්.
නමුත් විනිවිතාරණ මහාචාර්ය විනිවිතාරණයන් තමයි ඉස්සෙල්ලා කිව්වේ මේඩන් ඕවර් එකට නොඉඳුල් ඕවරේ කියලා. ඒක කරුවයියගේ වචනයක්. නමුත් පස්සේ විනිවිතාරණයන් තමයි ඒක නිලකුණු ඕවරයක් කියලා හැඳින්වුවේ. ඒක තමයි හරි වචනේ. ලකුණු නැති නිලකුණු ඕවරය. ඒ වගේ වචන කීපයකුත් ආවා. නිපන්දුව ඒ කියන්නේ නෝ බෝල් එකට නිපන්දුව. හැබැයි වයිට් පන්දුවට ආවේ නැහැ වචනයක්. ඒ පිටපන්දු කියන්නේ රයිට් එකට නේද? පිටපන්දු කියන්න බෑ ඒකට. පිටපන්දුව කිව්වම මොකද ඕක හේතුවක් තියෙනවා. ඉනිතුන පිට ඉන්න මැද ඉන්න පා ඉන්නනේ. ඔව්. එතකොට පිටපන්දුවක් වුණොත් පිට ඉන්නෙන් පිටත යන්න ඕනේ. හරි. නැත්තම් ඉතින් පා පිට පන්දුවක් වෙන්න ඕනේ. පා පිට බද්ද. ඒක වෙන්න බෑ. ඉතින් ඊට වැඩිය දැන් කවුද නොදන්නේ වයිට් පන්දුවක් කිව්වම? දැන් අතන නෝබෝල් කිව්වමත් දන්නවා. ඉතින් නෝබෝල් කියන එක ලේසි මම නම් නිපන්දුවක් කියනවට වැඩිය. දැන් අපි අර වෙහෙරෙනු සෙරෙන් සපයා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් ඒ අනුව දැන් මේ පුරුදු වුණාට පස්සේ මේ භාෂාව මං වරදක් දකින්නේ නැහැ. මේ ඉංග්‍රීසි වචන එක වුණාට මොකද ඉංග්‍රීසි ක්‍රීඩාවක් නිසා. ඒක දැන් අපි අර ඉන්සිංග එක. දැන් ඉන්සිංග කිව්වම මිනිස්සු දන්නව මොකද්ද කියලා. අවුස්සිංග කිව්වම දන්න ඕකට මේ ඇතුළත දෝලිත පන්දුවක් පිටත දෝලිත පන්දුවක් එහෙම කියන්නේ ගියාම මේක දිග ඇදෙනවා වැඩි. දිග ඇදුනහම විස්තර කතනේ තියෙන මේ අර ජවය ඇදෙනවා. සහ ලාලිත්‍ය. ලාලිත්‍ය ඇදෙනවා. රිද්ම් එක කැඩෙනවා. ඉතින් එතකොට අර අහගෙන ඉන්න මිනිස්සයාටත් කියලා එහෙම එකක් එනවා. ඒකට වඩා මම හිතන්නේ පුළුවන් තරම් කෙටියෙන් සහ කඩිමුඩියේ මම නම් ඔය පාවිච්චි කරන්නේ මේ ඒ වචනේ විස්තර විචාරේ කඩිමුඩියේ වචන කියනවා. ඔව් දැනෙනවා. එතකොටනේ දැනෙන්නේ ක්‍රීඩාවේ වේගය දැනෙනවා. දැනෙනවා. ක්‍රිකට් වලට වගේ දැන් මලල ක්‍රීඩාවට විශේෂයෙන් අත්පන්දු මේ පාපන්දු අත්පන්දු වොලිබෝල් වගේ ක්‍රීඩාවලටත් විචාරය තිබුණා නේද? විස්තර විචාරය තිබුණා. විශේෂම ක්‍රීඩා පැයක් තිබුණා නේද? ක්‍රීඩා සංග්‍රහය කියලා එකක් තිබුණා නේ කාලේ. ඒකට තිබුණා 70 දශකයේ තිබුණා ක්‍රීඩා සංග්‍රහය. මේක ඒක තමයි මම අර මුලින්ම කිව්ව කතාව. ඒ ක්‍රීඩා සංග්‍රහය ඇහුවේ ක්‍රීඩාවට කැමති අය විතරක් නෙමෙයි. සෑහෙන පිරිසක් කියන්නේ ඒක මේ වෙලාව ලකුණු කරගෙන ආපු පිරිසක් හිටියා. ඒ ක්‍රීඩා සංග්‍රහයේ ක්‍රීඩාව ගැන කතා කරන අතරවාරයේදී අලුත් ගීතයක් හඳුන්වලා දෙනවා. ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. අලුත් ගීතයක් හඳුන්වලා විශේෂ සමන්නතා උදෙහෙට්ටි ප්‍රවීණ තමයි කරේ. ඊට පස්සේ ඔක අශෝක කරුණානායක ගත්තා. මේ ඒ වගේ ගීතයක් හඳුන්වලා දෙනවා. එහෙම නැත්නම් ක්‍රීඩකයෙක්ගේ වගතුක. දැන් ක්‍රීඩකයේ වගතුක කිව්වම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කන්න බොන්න කැමති ඒව නෙමෙයි. ඔහුගේ ආරම්භය, ඔහුගේ අංකුර තත්වයේදී ඔහු කරපු දේවල්, ඒ වගේ දේවල් ඒව ඇහුවාම සාමාන්‍යයෙන් ඒ තත්වයේ ඉන්න දරුවෙකුට හිතෙනවා මටත් පුළුවන් එතෙන් එන්න කියලා. ඒකට එයා උත්සාහ කරනවා. දැන් වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි කතා කරන්නේ. අද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයව ගෙනල්ලා දැන් ඊයේ මම පසුගිය දවසක මේ ඔහු සමග මේ ක්‍රීඩා වැඩසටහනක හිටියා. ඒ IPL LPL තරගාවලියේ. දැන් එහෙම නායකයෙක් ගෙනල්ලා අපි සාමාන්‍ය සාකච්ඡාවක් කරොත් එහෙම දෙමුත් මොකද්ද කැමති කන්න කැමති මොනවද? අම්මා කොහොමද ඔයාට ආදරය කරන්නේ? එහෙමනේ අහන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. දෙමුත් ඇයි ක්‍රිකට් වලට එන්න කැමති උනේ ඇයි? මොකද්ද ඒක උනේ? මොකද්ද ඔයාට ක්‍රිකට් වලට එන්න ආසාව ඇති උනේ කොතනද? එහෙමනේ එන්න ඕනේ. ඒකයි එන්න ඕනේ. එතකොට කැපිලි කෙටලි තිබුණ නැද්ද? ඒක අහන්න ඕනේ. දැන් අපිට කැපිලි කෙටලි කොච්චර තිබුණාද මේ ජීවිතේ ඕනම කෙනෙකුට ඒක තියෙනවානේ. එතකොට ඒකෙන් ගොඩ එන්නේ කොහොමද? මේ සාහිත්‍ය තුල ඒ වගේ මේ අපි කියන්නේ මොටිවේෂනල් සංස්කෘතියක් ගොඩනගෙන්න ඕනේ. අභිප්‍රේරණාත්මක සංස්කෘතියක් ඇති වෙන්න ඕනේ. එහෙම වුණාම ඒක අපේ ඉදිරි පරම්පරාවල් වලට අභියෝග ජය ගැනීම සඳහා ඒ කියන්නේ ක්‍රීඩාවටම එන්න ඕනේ නැහැ. තමන්ගේ ජීවිතේ දැන් ඩේටා ගැන කතා කරා වාතිය. ඔය දත්තයන් අවශ්‍ය වෙන්නේ ක්‍රීඩාවට පමණක් නෙමෙයිනේ. ජීවිතේටත් අවශ්‍යයි. අපි අත්දැකීම් කියලා කියන්නේ දත්තයන්නේ. අනිවාර්යෙන්ම. ඒ දත්තයන් අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒ දත්තයන් ඒ කියන්නේ අපේ අම්මාට තාත්තට වැරදුන තැන අපි අවබෝධ කරගන්නවා. අම්මා තාත්තට හරි ගිය තැන අපි අවබෝධ කරගන්නවා. ඒකෙන් අපි එතෙන්ට අඩිය තියන්න ඕනේ. වැරදුණු තැනින්
මගහැර යන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක සාහිත්‍ය සංස්කෘතිය සාහිත්‍ය තුළින් ගොඩනගෙන සංස්කෘතිය ඒක. ඒ සංස්කෘතිය අපේ ඇඟට ආවම අපි වෙනමම පුද්ගලයෙක්. අපි ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව අද ලිවිසරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්නේ මහින්ද කුමාර දලුපත මහත්මයා එවැගේම කමල් දේශප්‍රිය මහත්මයා සහ භාතිය අර්ථනායකයෙක් අපි කතා කරමින් හිටියේ. භාතිය දැන් අර අපි සාහිත්‍යයේ විවිධ පැතිමාන ඔස්සේ අපේ සාකච්ඡාව මෙහෙව්වා. ඇත්තටම මේ ක්‍රීඩා සාහිත්‍ය සහ ක්‍රීඩාව පිළිබඳව ලියමන් අපි අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා මේ රාජ්‍යතාන්ත්‍රික කළමනාකරණයත් මේ ක්‍රීඩාව හරහාම සිද්ධ වෙනවා කියලා. ඒක සාහිත්‍යයේ ලියවිය යුතු කාරණාවක්. දැන් ඉන්දියාව සහ පාකිස්තානය අතර තියෙන රාජතාන්ත්‍රික ගැටලු ඔවුන් සමනය කරගන්න ආකාරය ක්‍රීඩාවත් එක්ක එකතු වෙලා. චීනය, ජපානය, කොරියාව වගේ රටවල් එය අත්දැකීමක් කරගන්න ආකාරය. එතකොට දැන් ඔබ කලින් කිව්වා අර ජාතීන් අතර තියෙන ප්‍රශ්න. දැන් මේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයන් ශක්තිමත් කරගන්න ක්‍රීඩාව වැදගත් වෙන්නේ කොහොමද? ක්‍රීඩා සාහිත්‍ය වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණාව සහ ක්‍රීඩා සාහිත්‍ය සහ චිත්‍රපට ඔබ කතා කරන්නේ. අපි මෑතක උදාහරණය තමයි මොරලිදරන්ගේ චිත්‍රපටය. දැන් කියන්නේ මුදල් ආයෝජනය කරන්න කොයිතරම් මිනිස්සු ඉන්නවද ක්‍රීඩා සාහිත්‍ය. දැන් අර කියපු අංගම් ඉලංගම් කතාව කියන්නේ චිත්‍රපටයක පිටපතක්. අනිවාර්යයෙන්ම. එතකොට මේ දේවල් සාහිත්‍යයට ආ යුතු බව අපි කොහොමද පැහැදිලි කරගන්නේ? මෙහෙමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම බොහොම කෙටියෙන් කිව්වොත් අර රාජතාන්ත්‍රික කතන්දරේ උදාහරණයක් විදිහට ෂොයිබ් මලික් සහ සානියා මිර්සා රටවල් දෙකක ක්‍රීඩා දෙකක් නියෝජනය කරපු දෙන්නෙක් විවාහ වෙනවා. එකත් එක්ක මේ නිකන් පාකිස්තානය සහ ඉන්දියාව අතර මොකද්ද අමුතු අර දුරස්ථභාවයකුත් තියෙනවා, මොකද්ද මිත්‍රත්වයකුත් ඇති වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් අනික් පැත්තෙන් ගත්තාම ජපානයට ඕන වෙනවා වේගෙන් දුවන කොල්ලෙක් හදාගන්න. ඒ වේගෙන් දුවන කොල්ලගේ අම්මා ජපාන ජාතික කාන්තාවක්. හැබැයි තාත්තා ජමයිකා ජාතිකයෙක්. ඒ නිසා තමයි අපි දකින්නේ නිකන් දුමුරු හමක් තියෙන ජපනිස් ක්‍රීඩකෙක් දැන් දුවනවා. ඒතර එයා තප්පර 10 බැරිරෙක් කඩලා දුවනවා. ඒතකොට ඒ කියන්නේ දැන් මේක පොඩි ස්පයි ගේම් එකක් වගේත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දියුණු ජාන හොයාගෙන ගිහිල්ලා අරගෙන එනවා තමන්ගේ රටට. එවැනි තත්ත්වයකටත් ඇවිල්ලා තියෙන්නේ දැන්. ඉතින් මේ කාරණා ගොඩාක් දුරට හිතන්න ඕනේ. ඊළඟ දේ තමයි මම විශ්වාස කරනවා වජිර තාම අපේ ලංකාවේ තියෙන සමහර දේවල් ජයග්‍රහණම නෙමෙයි. සමහර දේවල් ජයග්‍රහණම නෙමෙයි. නමුත් ඒ ජයග්‍රහණය මොකක් හෝ ඒ ප්ලොට් එක ඇතුලේ ජීවිතේ තව මිනිස්සු දහස් ගණනාවකගේ ජීවිත පුබුදවන්න පුළුවන් දෙයක් හදනවා. දැන් හිතන්නකෝ ජමයිකාව කියන්නේ සම ඔලිම්පික්ස් වල දක්ෂතා දක්වන රටක්නේ. සම ඔලිම්පික්ස්. හැබැයි ඔබ දන්නවද 1990 හෝ 90 මට මතක විදිහට ජමයිකාවේ බොබ්ස්ලෙඩ් ටීම් එකක්. බොබ්ස්ලෙඩ් කියලා කියන්නේ ඔබ දන්නවා අර හිම මේ ශීත ඍතු ඔලිම්පික් තරඟාවලිය. ඕකේ තියෙනවා අර පොඩි කානුවක් වගේ මැද්දෙන් පොඩි කරත්තයක් වගේ එකක් වේගෙන් තල්ලු කරලා 4 දෙනෙක් ගිහිල්ලා ඔය කරත්තෙට නැගලා මේම ගිහිල්ලා අවසානයේ තරඟය අවසන් කරනවා. ඔය තරඟාවලියට ජමයිකානු කණ්ඩායමක් තරඟ කරලා තියෙනවා කියලා ඔබ දන්නවද? සහ ලෝකේ හොඳම කණ්ඩායම 8-4ට ඇවිල්ලා තියෙනවා. සහ ඔවුන්ගේ ඇත්තටම කාට් එක නොකැඩෙන්න තරඟේ නිමා කරන්න මීටර 100කට කලින් කාට් එක නොකැඩෙන්න ඔවුන්ගේ තරඟාවලිය ප්‍රබලම ස්වීඩන් කණ්ඩායම පරාජය කරලා දිනනවා. මොකද ඔවුන් අවසන් තරගයට එන්නේ හොඳම ටයිමින් එක වාර්තා කරලා. හොයාගෙන බලන්න කූල් රනින් චිත්‍රපටිය මම නම් වජිර ඇඬුවා. ඒ කියන්නේ මොකද සැබෑ සිදුවීමේ නැති දෙයක් ඒගොල්ලෝ අවසානයේ හදලා තිබුණා ඒකේ චිත්‍රපටයේ තියෙන ඒකේ තියෙන ආකර්ෂණය වැඩි කරන්න. ඒ කියන්නේ ඒ ක්‍රීඩකයෝ 4 දෙනා කැඩෙන කාට් එක කරට ගන්නවා මහින්ද මහත්මයා. කරට අරගෙන ෆිනිෂ් කරනකොට ඒගොල්ලන්ට එච්චර වෙලා hina වෙච්ච අර ස්වීඩන් ඇතුළු කණ්ඩායම් ටික නැගිටලා ක්ලැප් කරනවා. ඒක තමයි ඇත්ත. කියන්නේ මේ මුලින් ඒගොල්ලෝ ගහ ගන්නවත් එක්ක ක්ලබ් එකකදී. ස්වීඩන් කණ්ඩායම සහ ජමයිකන් කණ්ඩායම. හැබැයි එතනත් හරි අපූර්ව කතාවක් තියෙනවා. 88 ඔලිම්පික් තරඟාවලියට සිලෙක්ටඩ් බැරි වෙච්ච තරඟයේදී ඇද වැටිච්ච ක්‍රීඩකයෙක් තමයි 90 ශීත ඍතු ඔලිම්පික් තරඟාවලියට බොබ්ස්ලෙඩ් වලට ටීම් එකක් අරන් එන්නේ. මොකද මිනිහාගේ එකම ඩ්‍රීම් එක කොක්කෙන් හෝ කෙක්කෙන් ඔලිම්පික් යාම. එතකොට දැන් හිතන්නකෝ මිනිසුන්ට අවස්ථා අහිමි වීම ඔය ප්‍රබෝධය ඔය කූල් රනින් වගේ චිත්‍රපටවල ලැබුණු ප්‍රබෝධය යුසයින් බෝල්ට්ට ලැබිලා තියෙනවා. ක්‍රීඩාවේ සමහර විට තමන්ගේ ජීවිතේ දිනන්න ඕනේ තැන හම්බෙන්නේ සමහර විට මේ ඒක අපි හිතමු ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක්ට ඒක වෙන්න පුළුවන් මලල ක්‍රීඩාවේ මොකක් හරි සිදුවීමක් කියවල වෙන්න පුළුවන්. දැන් කමල් අයියට මතක නම් 2012 ඔබතුමා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ ට්‍රැක් එකේ ඉඳගෙන ඔබතුමා විස්තර කතනේ යෙදුණා. ඔබතුමාට මතකද මීටර් 400 දුවපු දුලාජ් මදුශංක අති විශිෂ්ට ධාවනයකදීලා රන් පදක්කම දිනාගත්තා.
ශිවන්ති කාන්තාරන් පදක්කම දීලා දුන්නා. ඔය දුලාජ් මදුශංක කලින් දවසේ මේ සිද්ධිය මම කියනවා ඔහුගේ අවසරය ඇතිව කලින් දවසේ අපේ දැන් ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඩොක්ටර් ලාල් ලේකනායක එවකට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක්. ඔහු කතා කරලා මට කියනවා මම තමයි ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් බැලුවේ අභිප්‍රේරකවරයා. සෙෂන්ස් කීපයක් මම එතන කරලා තිබුණා. මට කතා කරලා කියනවා දුලාජ් ඉන්නේ කඩාවැටුණු මනසක මිනිහට ලූස් මෝෂන්. කතා කරන්න මේක. ගිහිල්ලා යට. ඔබ දන්නවද වජිර මම ඔහුත් එක්ක කතා කරන්නේ මොහොමඩ් අලි කොහොමද තරඟයකට කලින් මයින්ඩ්සෙට් එක හදාගන්නේ කියලා. ඒ කියන්නේ විෂුවලයිස් කරන්න කියලා. එතකොට මොහොමඩ් අලි කියනවා එක තැනකදී ඒ කියන්නේ මම චැම්පියන් කෙනෙක් කියලා හිතන පළවෙනි තප්පරේ මම චැම්පියන් කෙනෙක් නෙවෙයි. හැබැයි මම චැම්පියන් කෙනෙක් වෙන්න පටන් ගන්නෙ මම චැම්පියන් කෙනෙක් කියලා හිතුවට පස්සේ සෙල්ෆ් එස්ටීම් එක ආත්ම අභිමානය දැල්ව ගත්තට පස්සේ ඒ කියන්නේ කිසිම මිනිහෙක්ට මාව පරද්දන්න බෑ. කමල්ලයි මේක මිරකල් එකක් ඇත්තටම විෂුවලයිසිං පවර් එක මොකද්ද කරන්න කියන එක මම දුලාජ්ට කියලා දෙනවා. ඔබ විශ්වාස කරන්න වජිර තප්පර 47යි 9යි ඔහුගේ හොඳම කාලේ පර්සනල් බෙස්ට් එක. ඔහු තරගෙට යන්න කලින් මම ඔහුට කියලා යවන්නේ ඔබ 47යි 3කට දිව්වොත් ඔබට මේක දිනන්න පුළුවන්. ඔයා මේක දුවනවා පුතා කියලා. මගෙන් කොල්ලා රේස් එක ඉවර කරලා ඇවිල්ලා මගෙන් ඇහුවා ඔයා කොහොමද සාත්තර කිව්වේ කියලා. මම කිව්වා මම සාත්තර කිව්වේ නෑ. මම ඔයාව 47යි 3ට දුවන්න ඔයාගේ මයින්ඩ් එක සෙට් කරා. ඔයාගේ බොඩි එක ෆලෝ කරා. මයින්ඩ් එකනේ බොඩි එක ෆලෝ කරන්නේ මයින්ඩ් එක කියන දෙන්නේ. ඇත්ත කතාව. අපි නොදන්නා වුණාට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලේ අර පැයට කිලෝමීටර් 150 ගානක වේගෙන් බ්‍රෙට්ලි පන්දු යොමු කරනකොට අරවින්ද සිල්වා ලස්සන ෆ්ලික් එකකින් 6ක් ගහනවා. මතකද 2003 කමල්ලයි. ඔබ හිතන්න කොච්චර ඩේටා ඇතුලේ කමාන්ඩ්ස් කරකිනවද? හිතන්නකෝ පන්දුව පැයකට කිලෝමීටර් 150 ගානක වේගෙන් එනවා. එතකොට අරවින්දට එන්නේ යාර 22 සීමාව. යාර 22 සීමාව ඇතුලේ. එතකොට අරවින්ද කොච්චර ඇනලිසිස් එකක් කරන්න ඕනේද? පිට්ටනිය ක්‍රීඩකයෝ දාලා හිටපු තැන් මොනවද? බෝලේ කොහොමද රිලීස් වෙන්නේ? මේක මග කෙටනවද ළඟ වැටෙනවද? හරි. එතකොට ඒක ඉන් ස්විං එකක්ද අවුට් ස්විං එකක්ද? අර වෑන්ද සිල්වා මහත්මයාගේ ඉඳන් හැම ක්‍රිකට් පුහුණුකරුවෙම කියලා දුන්න පාරවල් 60 මාරක් තියෙනවනේ. ඒකේ මොකද්ද මං ගහන්නේ? මේක බෑක් ෆුට්ද ෆ්‍රන්ට් ෆුට්ද? තනිකර මයින්ඩ් කමාන්ඩ්ස් නේ වජිර. එතකොට ඒක ටක් ගාලා අරගෙන එයා ගහලා දෙනවා. බොඩි එක ෆලෝ කරන්නේ මයින්ඩ් එක කියන දේ. දැන් ඕක ෆලෝ කරපු නිසා තමයි දුලාජ් 47යි 3කට දුවන්නේ. මට ඔහුගේ පුහුණුකරු චන්දන අමරසිංහ කියනවා බාතිය මේක මම අදින්න හිටියනම් ප්‍රැක්ටිස් එකෙන් අවුරුද්දක පුහුණුවක් මේ. තප්පර 0.6ක් අඩු කරනවා කියන්නේ. හැබැයි ඒක වුණා. මම කියන්නේ වජිර මේවා මං කියන්නේ ඔය සිදුවීම චිත්‍රපටයකට ප්ලොට් එකක් නෙමෙයිද කියන්නකෝ මට. නේද? මම කියන්නේ මේ සුසන්තිකා ජයසිංහගේ සිදුවීමම නෙවෙයි. සමහර වෙලාවල් වලට චිත්‍රපට වලට පාදක වෙන්නේ ඊටම පොඩි කතන්දරයක්. හැබැයි ඒක ඇතුලේ රටක් පුබුදවන්න පුළුවන්. මන්ද මේ මිනිසුන්ව හදන්න පුළුවන්. ඉතින් මං ඔය කතාව කියවලා මිලියන් ඩොලර් රවුන්ඩ් ටේබල් යන වෙල්ත් ප්ලෑනර්ස්ලව ඉන්ෂුරන්ස් ඒජන්ට්ස්ලව මං හදලා තියෙනවා. ඔය කතාව කියලා. ඉතින් මම කියන්නේ ක්‍රීඩාව සාහිත්‍යයේ දියුණුව වැදගත් වෙන්නේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි. ක්‍රීඩා සාහිත්‍යයේ දියුණුව අර මහින්ද මහත්තයා කිව්වා මේක මේ පොඩි කාලේ ළමයෙක් ක්‍රීඩාවට යොමු කරන එක හරහා තව ගොඩාක් ක්ෂේත්‍ර දියුණුනා කියලා ක්‍රීඩා සාහිත්‍යයේ දියුණුව මුළු රටකම ප්‍රගමණයට හේතු වෙනවා කියන එක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ. හොඳයි අවසන් කරන්න කලින් මහින්ද කුමාර දලපත මහත්මයා මේ අපි ක්‍රීඩා සාහිත්‍ය පුබුදු කරන්න ඕන ඇයි කියන කාරණයට මට පිළිතුරක් කළා. ඒක ඇත්තම ජාතික අවශ්‍යතාවයක්. අපි තවමත් අත්හැරලා දාපු ජාතික අවශ්‍යතාවයක්. මං හිතනවා දැන් අපි බොහෝ වෙලාවට කියනවනේ ලංකා පිටිපස්සෙන් ඉන්නවා නැත්නම් ෆේල් විවිධ දේවල් කියන අපිට ඉදිරිපින්ම පනින්න නම් මං හිතන මේක ගැන වෙනම කතිකාවක් අවශ්‍යයි. ඒක අවශ්‍යතාවයේ මතුවෙලා තියෙනවා. මොකද අපි තාක්ෂණික පිම්මක් පනිනවා. ඒ කියන්නේ අපි පොලා පනින තැනක මේ ඉන්නේ. අර ආව සාම්ප්‍රදායික සමාජයෙන් නෙමෙයි. ඒ සමාජ ක්‍රමේ ඉවරයි. එතකොට අතීතයේ කාල් ගාලා වැඩක් නැහැ. හැබැයි අතීත ඥානය ගන්න ඕනේ. අතීත ඥානය අරගෙන ඉදිරි ලෝකයට යන්න නම් මම හිතන්නේ අපිට ක්‍රීඩා සාහිත්‍යයක් අත්‍යවශ්‍යයි. හැබැයි ඒ ක්‍රීඩා සාහිත්‍ය මේ මුද්‍රිත ග්‍රන්ථ හරහා ලියවෙන පුස්තකාලවල මිටි තියෙන එකක් නෙමෙයි. ඒක ජනගත වෙන්න නම් නව තාක්ෂණයත් එක්ක වෙන්න ඕනේ. ඒ කියන්නේ නව පරම්පරාව ඉන්නේ මේ නව විද්‍යුත් ලෝකයක. එතකොට ඒගොල්ලෝ ඇත්තරම මේ නව විද්‍යුත් ලෝකයේත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඒ කියන්නේ අපි හෑන්ඩ් ෆෝන් එක ඇතුළට අපි ක්‍රීඩා සාහිත්‍ය ගෙනියන්න ඕනේ. එතකොට දුවන එක දුවාවි. ඒ දුවන එකේ පිටිපස්සේ තියෙන කතන්දර ටික අපූර්ව විදියට ගෙත්තම් කරලා දෙන්න ඕනේ. නිකන් හිතන්නකෝ වජිර Facebook එක ඇතුලේ කවුද ක්‍රීඩා සාහිත්‍යයේ වචන 10ක් ලියන්නේ කවුද කියන්නේ? එක පින්තූරයක්ද අතිශය පෞද්ගලික දේවල් එකේ තියෙන. හැබැයි හොඳ දේවලුත් බෙදා ගන්න.
ඕන තරම් හොඳ දේවල් බෙදා ගන්න ඕනේ. ඒක අත්දැකීම් ඔබටත් තියෙනවානේ. ඒතර මං කියන්නේ ඇයි අපිට බැරි මේ රටක නව පුබුදුවක්. මොකද මේ ජව සම්පන්න තරුණ පරම්පරාවක් ඉන්නේ. මේ පරම්පරාවට දොස් කියන වැඩක් නෑ. ඒ පරම්පරාවට අවශ්‍ය අර කණින් කියා වගේ වාතිය මේ උත්ප්‍රේරණේ තමයි අපි දෙන්න ඕනේ. ඉතින් සාහිත්‍යයෙන් වෙන්නේ ඒකනේ. දැන් අපි මේ මුළු සාහිත්‍ය සම්භාරයේම නිකන් හිතන්නකෝ 550 ජාතකය ගන්නකො. ඇයි මේ කටකතා ආපු කටකතා ටිකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ අපි ජනකතා කියලා කියන. මේ ජනකතා ටික එකතු කරලා වෙනම මානකින් ඉදිරිපත් කරපු ඇතුලේ බුද්ධ කියන වෙනම චිත්‍රයක් අපේ හිතට ඇතුල් කරානේ. ඒ නිසානේ 550 ජාතක පොත් වහන්සේ කියලානේ කියන්නේ ගෞරවයකුත් තියෙන. මම කියන්නේ මේ වැඩේ අපිට මෙතනත් කරතයි. ඒ කරපු නිසා අතටත් 550 ජාතකයේ තියෙනවා. කටකතාව නම් දැන් මේකට තව විවිධ දේවලුත් එකතු වෙලා. හරි යටත් විජිතාව දෙයක් එකතු කරන ඔබතුමාට කිව්ව අර සමාජ මාධ්‍ය තුළට මේක ගේන්න ඕනි කියලා. යුසයින් බෝල්ට්ගේ සමුගැන්මේ තරඟේ ඔහු පරදිනවනේ. හැබැයි ඒ වෙලාවේ ජයග්‍රාහකයා වෙච්ච ජස්ටින් ගැට්ලින් ඇවිල්ලා යුසයින් බෝල්ට් ඉස්සරහා දන ගහලා මේම ආචාර කරනවා. ඔය පින්තූර කෑල්ල අරගෙන වජිර මම ලියනවා වචන 30ක් හෝ 40ක් Facebook එකේ. මගේ පෞද්ගලික ගිණුමේ. ඒකේ ලියන්නේ මම ශ්‍රේෂ්ඨයා සමුගන්නවා. ශ්‍රේෂ්ඨත්වයේ සමුගන්නේ නැහැ කියලා. ශ්‍රේෂ්ඨයෙක් විදිහට ජීවත් වෙන්න පරාජය හමුවේ පව ඔබ ජයග්‍රාහකයෙක් කියලා. ඒක බෝල්ගේ කතන්දරේ ලියන්නේ. ඔබ විශ්වාස කරන්න වජිර මම දැකලා නැහැ වෙන කාගේවත් එහෙම එච්චර ෂෙයාර්ස් කියලා. ෂෙයාර්ස් 17000 ගණක් ගියා. දවස් දෙකක් ඇතුළත. කියන්නේ මිනිස්සු තුල ඉල්ලුම තියෙනවා. ඒක ඇත්තටම අර ඔබතුමා කිව්ව විදිහට ඒක තමයි විය යුතුව තියෙන්නේ. සමවෙන්න බාධා කරන්න. බාධාවක් නෙමෙයි මේක එකතු කිරීමක් කරේ. ඉතින් වජිර මං කියන්නේ දැන් අපි මෙන්න මේ විදියට නව දැන් මේකම හිතන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේත් කාර්යභාරය. ක්‍රීඩා ඇමතිවරයාගේත් කාර්යභාරය. මොකද නිලධාරීන් පත් කරලා අරව දෙනවා මේව දෙනවා මිලියන දෙනවා කියවට මේක දියුණු වෙන්නේ නැහැ. චින්තනය දියුණු කරන්න ඕනේ. අපිට භෞතික දේ මිලියන ගණන් දාන්න පුළුවන්. හැබැයි චින්තනය දියුණු කරන්න ලංකාවේ අපි හැම ක්ෂේත්‍රයකටම තියෙන මූලිකම ගැටලුව අපි චින්තනය දියුණු කරගෙන නැතිකමනේ. ඒකනේ ලාංකිකයා නැහැ කියලා කියන්නේ. දැන් චීනෙට චීනෙක් ඉන්නවා. ඉන්දියාවට ඉන්දියානුවෙක් ඉන්නවා. ජපාන්ට ජපානෙක් ඉන්නවා. ශ්‍රී ලාංකිකයා කොහෙද නැහැ? ඇයි? ඒ නැත්තේ අපි චින්තනයක් හදාගෙන නැතිකම. මම හිතන්නේ මේ ක්‍රීඩාව කියන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඇතුලේ තමයි අපි අනිත් එක තමයි අපි නිකන් හිතන්න වජිර දැන් අපි මේ කතා කරන වෙලාවෙත් අපි ලෝකේ දැන් අපි බරපතල උවදුරක ඉන්නේ වසංගත උවදුරක ඉන්නේ. හැබැයි මේ වසංගත පරිසරය ඇතුලේ අපි ඉදිරි ලෝකයක පිම්මක් පණිමින් ඉන්නවා. මුළු ලෝකෙම වෙනස් වෙන අවස්ථාවක්. මොකද මේ COVID-19 එක ඇතුලේ ලෝකේ අලුතෙන් හිතන්න පටන් අරගෙන තමුන්ගේ මූලාශ්‍ර වලට ගිහිල්ලා කොහොමද අපි ඉදිරියට යන්නේ කියන එක සාකච්ඡා කරමින් තියෙනවා. මම හිතනවා මේ සාකච්ඡාවෙත් හරේ තියෙන්නේ එතන. මේ වසංගත ව්‍යසන ඇතුලේ පවා අපිට ජව සම්පන්න තාරුණ්‍යයක් ඕනේ. ජව සම්පන්න පරම්පරාවක් හදාගන්න නම් අපි එතකොට මේ තාක්ෂණික පසුබිම තේරුම් අරගෙන ඔවුන්ට අවශ්‍ය උත්ප්‍රේරණය සපයන්න ඕනේ. දැන් අර කියපු උදාහරණේ ඒ පුංචි දෙයක්. ඒ වගේ දේවල් අර අපේ රටේ කොච්චර ලියන්න පුළුවන්. ඉතින් මං කියන්නේ වජිර කාටුවත් ඇඟිල්ල දික් කරන්න මං කැමති නෑ. ඔබ දන්නවනේ මගේ ස්වභාවය අපිට පුළුවන් පමණින් වැඩ කරන්න ඕනේ. මං හිතනවා මෙන්න නියමෝ ඉන්නවා. මොකද මට ක්‍රීඩාව ගැන තේරෙන්නේ මට ජන සාහිත්‍ය දේවල් ටික ගේන්න පුළුවන්. හැබැයි මං කියන්නේ අපි මේ වැඩේට බහිමු කියන තැන තමයි මට කියන්න තියෙන්නේ. හොඳයි. ඇත්තටම දැන් ක්‍රීඩා සාහිත්‍යයක උපයෝගීතාවය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කමල් දේශප්‍රිය ප්‍රවීණයා මේ අර බාතිකපු කතාවකට මම පුංචි දෙයක් අහුවන මේ චිත්‍රණය කියන එක. දැන් මේ චිත්‍ර රූපම ඇවීමනේ මාධ්‍යවේදියාගේ කාර්යභාරය. දැන් කමල් දේශප්‍රිය කියන චරිතය ක්‍රිකට් චරිතයක් නෙවෙයි. ඔහු ගුවන්විදුලියේ සිට හඬ නළුවෙක්. ඔහේ මේ පාරම්පරික දැනුම අවබෝධයත් එක්ක එන හඬ නළුවෙක්. එතකොට ඔහු රූපවාහිනී තිරේදී අපිට හම්බෙන රංගන ශිල්පියෙක්. මේ සියලු හැකියාවන් එක තැනකට එකතු වෙනවා. දැන් අපි එකපාරටම ඔහුව දිහා බලලා ක්‍රීඩා සාහිත්‍යවේදී ක්‍රීඩා මාධ්‍යවේදී හදන්න හැදුවට ඔහුගේ ක්‍රිකට් කෑල්ල විතරක් අල්ලගෙන බෑ. ඒ කියන්නේ අර පුළුල් චරිතය, ඒ කියන්නේ පුළුල් අධ්‍යයනයක උවමනාව අනාගත ක්‍රීඩා මාධ්‍යවේදීන්ට පාඩමක් විදියට කියලාම අපි වැඩසටහන අවසන් කරමු. ඔව් දැන් මම මහින්ද මහත්තයාගෙන් බාති මහත්තයාගෙන් කරුණු දෙකක් ගන්නවා. අරගෙන එකක් කරන්න හදන්නේ. දැන් ඔබතුමා කියනවා මේ ජවය ගැන. ජවය. මෙතුමා කියනවා මේ මොනවාද අවදානම රිස්ක් එක. ඔය දෙක එක්කව කරගන්න ඕනේ. ඒ රිස්ක් එක කියන්නේ දැන් අපි දැන් අර කිව්වා වගේ මේ දැන් අපි බහින්න ඕනේ YouTube එකට. සමාජ මාධ්‍යයට බහින්න ඕනේ. බහැලා ඉවර වෙලා අපි තරුණයන්ට. මොකද මේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ තරුණයෝ. බොහොම නව යෞවනේ ඔය O level A level තත්ත්වේ ඉඳන් තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ ඔය බලන්න අද
දැන් මේ මහින්ද මහත්තයා කිව්වා වගේ මේ COVID-19 වසංගතය නිසා ලෝකෙම පෙරලීගෙන යන්නේ. හරි විදිහට බලලා අනිත් පැත්තට කරගෙන තත්ත්වයක් වගේ ඇති වෙලා තියෙනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි මොකද්ද කරන්නේ? අපි බැන ඉන්නවා. අපි රජයට බනිනවා, අරයට බනිනවා, මෙයාට බනිනවා, මෙයාට බනිනවා. නමුත් අපි මේකෙන් ගොඩ එන්න අපි මොකද්ද කරන්නේ? තමුන් මොකද්ද කරලා තියෙන්නේ? දැන් මට රස්සාව නැති වුණා. දැන් මට රස්සාව නැති වුණා කියලා දැන් මම මොකද්ද කරන්න ඕනේ? COVID-19ට බැන ඉන්නද? සෞඛ්‍යංශයට බැන ඉන්නද? නෙමෙයිනේ. මම දැනගන්න ඕනේ අවදානමක් අරගෙන ජීවිතේ තව තැනකට යන්න. වෙන තැනකට අඩිය තියන්න. ආදායම් මාර්ගයක් ගන්න තැනකට අඩිය තියන්න මම දැනගන්න ඕනේ. මොකද පහුගිය කොවිඩ් කාලේ වසා තිබුණු කාලේ රංගන ජීවිතය සම්පූර්ණයෙන්ම නැවතුණා. කැමරාවක් ඉදිරියට ගියේ නැහැ මාස 8කට. එතකොට දැන් මොකද කරන්නේ මම? දැන් මොකද මම දැන් බැංකු ජීවිතයෙන් අයින් වෙලා සිටින නිසා මම වෙනත් කටයුත්තකට අත ගැහුවා. ඒක අවදානමක්. නමුත් හරි ගියා. ඒ හරි ගියේ ඇයි? මම අවදානම ගන්න බය නැති වුණේ හින්දා. බය නැති වෙන්න ඕන. ඒක ඇති වෙන්නේ ක්‍රීඩාවෙන්. ක්‍රීඩාව ඇගේ තියෙනකොට ඒ බය ගතිය නැහැ. දැන් මේ රග ගහපු මේ ක්‍රීඩකයෙක් හැටියට ඉස්සරහට එනකොට තමුන්ව ටැකල් කරන්න බය යන්නේ මේ මට බෑ කියලා අයින් වෙන්න බෑනේ. ඒ බය අභිබවා යන්න ඕනේ. ඉතින් ඒක අපි තරුණ පරපුරට සාහිත්‍යය මගින් දෙන්න ඕනේ. ඒකට ලියලා හරියන්නේ නැහැ දැන්. මෙතුමා කිව්වා වගේ අඩුම ගානේ විනාඩි 2 ක්ලිප්ස්වත්. දැන් මෙතුමා කිව්වෝ ඒ උසේන් බෝල්ට්ගේ කතාව. ඒ වගේ කොච්චරද මේ මල්ල ක්‍රීඩකයාගේ කතාව. ඒ ඔක්කොම වැඩේට බහිමු දැන්. ඒක තමයි කරන්න තියෙන්නේ. අපි මම දැනටමත් කරගෙන යනවා ඒ වැඩේ. ඒ කියන්නේ මගේ channel එක ඇතුලේ 87,000ක් විතර දැන් එක බලනවා. පුළුවන් තරම් ක්‍රීඩාවේ කතන්දර ඔබනවා ඇතුළට. කියන ඔබන්නේ ඔය මොහමඩ් අලිගේ කතාව මේ දේවල් වලට ඇත්තම කිව්වොත් අර ලොකු ඉල්ලුමක් තියෙනවා. මිනිස්සු බලනවා. ආසාවෙන් බලනවා. ඒක ඔබන්න උත්සාහ කරනවා. ඒක කරන්න ඕනේ. මොකද අර මම අර කිව්වේ data collecting සහ data analyzing අතිශයින්ම වැදගත්. ලෝකේ කැරකෙන්නේ කොයි පැත්තටද? මොකද ඩාවින් පරිණාමවාදයේදී කියනවනේ මේ ලෝකේ ඉතුරු උනේ ලෝකේ හිටපු ශක්තිමත්ම ජීවියෝ නෙවෙයි. එහෙනම් මමත් ඉන්න ඕනේ තාම. මේ ලෝකේ ඉතුරු උනේ වෙනස් වෙන ලෝකයට එක්ක අනුවර්තනය වෙන්න පුළුවන් සත්තු. එතකොට අපිත් එහෙම උනේ නැත්තම් මේක ඉවරයි. හොඳයි. වෙනස් වෙන මිනිස්සු, තීරණ ගන්න මිනිස්සු, බය නැති මිනිස්සු නිර්මාණය කරන්න ක්‍රීඩාවට ශක්තිය, ධෛර්යය ලබා දෙන්න නම් ක්‍රීඩා සාහිත්‍යයේ තියෙන උපයෝගීතාවය පිළිබඳව අපි කතා කරමින් හිටියේ. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕන අර සබුද්ධි එකතුවට ඔය තමීර ඇතුළු මිත්‍රයෝ ටිකක් අහුවෙලා පෞද්ගලිකව දැන් ඔවුන් මේ කිසිම තැනක කිසිම ආයතනගතව එහෙම නැහැ. ක්‍රීඩාව නංවන්න මේ පිරිසක් අහුවෙලා ඔවුන් ක්‍රීඩා සාහිත්‍ය සම්මාන වල පවත්වනවා. ඇත්තටම අපිටත් උත්තේජනයක් එනවා මේ ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්න ඔවුන්ගේ අදහස් සහ යෝජනාවල් එක්ක. හැබැයි ඊටාම පුළුල් විෂයක්, ඒ වගේම අධ්‍යයනය කළ යුතු විෂයක්, ඒ වගේම අර සම්මානයකින් උත්ප්‍රේරණයක් ලබා දිය යුතු විෂයක්. ඉතින් ඒ නිසා ක්‍රීඩා සාහිත්‍ය පිළිබඳව නව කතිකාවකින් සමාජය පුබුදුවාලන්න ඔබ හැමදිනාටම ආරාධනා කරන්න අද සාකච්ඡාවට එකතු වුණු මහින්ද කුමාර දලුපත මහත්මයාට, කමල් දේශප්‍රිය මහත්මයාට සහ භාතිය අර්ථනායක මහත්මයාට ස්තුතියි. ආයුබෝවන්. ඒ වගේම ක්‍රීඩාව සොයා යන්න, ලොහු බඳින්න, කියවන්න, ලියන්න, ඒ වගේම ක්‍රීඩා සාහිත්‍යයක් ගොඩනගන්න හැකි හැම විටම දායක වන්න ඔබට ආරාධනා කරමින් අදට ලිවිසැරි ප්‍රේමය අපි නිමා කරනවා.